ආයුබෝවන් අපි වෙනදට නම් සඳුදා දිනේ රාත්‍රී 10 වෙන් කරන්නේ සිවිල් සමාජයට බලපාන කරුණු කාරණා පිළිබඳව සිවිල් සමාජයේම නියෝජනය කරන්නා වූ විද්වතුන් සමග සම්මුඛව සාකච්ඡා කරන්නට. නමුත් මේ මොහොත වන විට අපි රටක් විදියට මුහුණ දී තිබෙන ප්‍රශ්නය නැත්නම් මේ අභියෝගාත්මක අවස්ථාව නැත්නම් මේ අසීරු අවස්ථාව පිළිබඳව සලකා බලා මේ රටක් විදියට අපි මෙතනින් අපි කොහාටද යන්නේ මොකක්ද අපි කරන්නේ කොයි වගේ කාරණයක්ද අපිට කරන්නට ඉතුරු වෙලා තිබෙන්නේ කියන කාරණේ පිළිබඳව අපි රට පිළිගත් දේශපාලන පක්ෂ නායකයින් දේශපාලඥයින් ඒ වගේම අනිකුත් සිවිල් සමාජයේ ප්‍රතිරූපයන් රටක් පිළිගත් ප්‍රතිරූපයන් සමග සතියේ සමුදාංගහරුවාදා බදාදා කියන දින තුනම විශේෂ සුලිය වැඩසටහනක් සමගින් සාකච්ඡා කරන්නට කල්පනා කරා. විශේෂයෙන්ම මේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කළ යුතු නිසා. ඉතින් අපි මේ සූදානම් වෙන්නේ අද සුලිය ආරම්භ කරන්නටයි. වර්තමාන පාර්ලිමේන්තුවට පත් වෙලා ඉන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඒ ධූරයන්ට පත් උනේ 2020 අගෝස්තු මාසයේ තිබුණු මහමැතිවරණයෙන්. මේ මහමැතිවරණයෙන් පස්සේ මේ ආණ්ඩුවට 3න් 2ක බලයක් හම්බ වෙනවා. වර්තමාන ආණ්ඩුවට ඊටම බල සම්පන්න ශක්තිමත් පදනමකින් බිහිවෙච්ච ආණ්ඩුවක් බවට පත් වෙනවා. 69 ලක්ෂයක ජනතාවරමෙන් පත් වෙච්ච විධායක ජනාධිපතිවරයෙක් ඒ විධායක ජනාධිපතිවරයාට 20 වෙනි සංශෝධනය යටතේ ලැබිච්ච අසීමිත බලයත් ඒත් එක්කම 3න් 2ක පාර්ලිමේන්තුවේ තිබුණා වූ බලයත් මේ කියන කරුණු කාරණා පිළිබඳව රටේ ජනතාව සාමාන්‍ය ජනතාව සැලකුවේ ශක්තිමත් ආණ්ඩුවක් රටට රැකවරණයක් තිබෙන ආණ්ඩුවක් ඒත් එක්කම අපේ ප්‍රශ්න විසඳ ගන්නට පුළුවන් ආණ්ඩුවක් කියන කාරණය. දැන් කොහොම නමුත් කාගේ වරදින් හෝ අද මේ වන විට මේ රටේ උද්ගත වෙලා තිබෙන තත්ත්වය ඉතාමත්ම සෝචනීය තත්ත්වයක් බවට පත් වෙලා තිබෙනවා. ඉතින් ඒ කරුණු කාරණා පිළිබඳව කතා බහ කරන්නට අද අපි වර්තමාන ආණ්ඩුව නියෝජනය කරමින් නැත්නම් මේ ආණ්ඩුව බලයට ගෙන්නට Tamanගේ සහාය දැක්වූ යම් ව්‍යාපාරයක නායකත්වයක් දරන වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු විදිහට කටයුතු කරන දේශපාලඥයෙකු වගේම සිවිල් සමාජ වගකීමක් ඇති පුරවැසියෙකු වශයෙන් යුතුයකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගිවිඳු කුමාරතුංග මහතාව මේ සාකච්ඡාවට එක් කරගත්තා. ආයිබෝන්. අපි මුලින්ම පටන් ගමු. අපි කවුරුත් දන්නවා ඔබතුමන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. යුතුයකම ජාතික සංවිධානයේ සභාපතිවරයා. ඔබේ නම කිව්වහම ගිවිඳු කුමාරතුංග කියලා මේ රටේ ජනතාව දන්නවා. හැබැයි ඔබ කවුද කියන කාරණේ තිරේ පිටුපස කොටසකුත් තිබෙනවා. ඔබ දේශපාලනයේට එන්නේ දේශපාලනය පිළිබඳව යම් ඉවක් තිබෙන පරපුරකින් වගේම සාහිත්‍ය පිළිබඳවත් රටට යම් ප්‍රමාණයකින් හෝ ජනතාවට මේ ඉදිරි අනාගත පරම්පරාවට අධ්‍යාපනික වශයෙන් වටිනාකමක් ඇති කරන්නට මූලික වෙච්ච පරපුරකිනුත් කියන එක. ඔබතුමන්ගේ ඒ පසුබිම අපි ඉස්සෙල්ලාම කතා කරගෙන ඉමු. ඒ පසුබිම අද කියන්නේ මේ කාරණයට කොච්චර අදාළද කියන එක මම දන්නේ නැහැ. ඔබ අහන්නේ මගේ කියන්නේ මගේ සීයක් මහතුංග මුන්දාස මහත්මයා. ඉතින් ඒ භාෂා සාහිත්‍ය ව්‍යාපාරයන්හි බලපෑමකට කුඩාවදී නම් තිබුණ අතරම මහතුංග මුන්දාස මහත්මයා මිය ගිහිල්ලා අවුරුදු 20කට පස්සේ තමයි මම උපදින්නේ. කියන්නේ මහතුංග මුන්දාස මහත්මයා ජීවත් වෙන්නේ අවුරුදු 57යි. ඒ කියන්නේ මගේ තාත්තා එතකොට සාමාන්‍ය පෙළ විභාගයක් ඔක්කට ලියලා නැහැ. 1944 එතුමා නැති වෙන්නේ. ඒ නිසා ඊට පස්සේ අවුරුදු 20කට පස්සේ තමයි මම උපත ලැබෙන්නේ. කින්ද මට පුද්ගලික ඇසුරක් නැහැ. හැබැයි ඒ එළහවුලේ ඒ සමරු උත්සව භාෂා සාහිත්‍ය වැඩසටහන් මේවා හරහා ලැබිච්ච භාෂයක් තියෙනවා. හැබැයි ඊට වඩා මම හිතන විදිහට මම විෂයක් හැටියට වඩාම ප්‍රිය කරේ ගණිතයට. ඒ නිසා මම ඒ ගණිතය පිළිබඳ උසස් අධ්‍යාපනය ලැබීමේ අරමුණින් කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත විශේෂ වේදි උපාධිය තමයි හැදෑරුවේ. ඒකට අපි කොළඹ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් හැටියට ඉගෙනුම ලැබමින් සිටින අවධියේ තමයි ලංකාවේ අපවර ඉන්දු ලංකාවේ සුමස්සන් කෙරුණේ රට විශාල භීෂණයකට යොමු වුණේ. එතකොට ඒ ඇතිවෙච්ච පරිසරය තුළ අපිට අර ඒ විශ්වවිද්‍යාලයට ගිය අරමුණු වලින් පරිබාහිරව
අපේ රට ගැන විශාල මෙදිහත් වීමක් කිරීම සඳහා සහ ඒ වගේ ඒ කාලේ ක්‍රියාත්මක වෙච්ච මර්ධනයට මුදින්ම ආදි වශයෙන් විවිධකරු අධ්‍යක්ෂින් සමුදායකට අපිට මුණ දෙන්න උනා විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් හැටියට. ඒ නිසාම අපේ ඒ කියන්නේ අනාගත ජීවිතයෙන් පවා මම හිතන විදිහට වෙනස් වුණා කියන කාරණේ කියන උදාහරණයකට මම ඒ සියලු දුෂ්කරතා තුල වුණත් ඒ මර්ධනය කිරීම සිරගත කිරීම මේ සියල්ල ඔස්සේ වුණත් මම යම් ආකාරයක පන්ති සමත්යක් ලබාගෙන විශ්වවිද්‍යාලයේ ගණිතාංශ කතිකාචාර්යවරයෙක් විදිහට කටයුතු කරද්දී ඒ ශිෂ්‍යයන් සමග සංවාදගත වීම ප්‍රදක් හැටියට දැකලා මට මගේ විශ්වවිද්‍යාල ඒ ආචාර්ය ධුරේ පවා කතිකාචාර්ය ධුරෙන් පවා සමුගන්න සිද්ධ වුණා. ඉතින් එතකොට ඒ යුගයේ ඇතිවෙච්ච අපේ ලැබපු අත්දැකීම් එක්ක සමාජය හමුවේ යම්කිසි විදිහක දැනුමක් මතවාදයක් සංවාදයක් ගොඩනගා ගැනීම සඳහා තමයි මම එතනින් පස්සේ يعني දේශපාලන පක්ෂ දේශපාලනයට අහු නොවනට යම්කිසි විදිහකට ශාස්ත්‍රීය ක්‍රියාවලියක් කරහා රට හමුවේ කියන්නේ අපි කියන්නේ නිදහසින් පටන්ම අපි දකින ආකාරයට නම් අපිට අපේ මාවත සොයාගන්න බැරි වෙලා තිනවා. අපිට නිදනිකට අද මේ අරුබුදය තුලත් විවිධ සටන් පාඨ හරහා ඒ අපේ අනන්‍යතාව කුමක්ද, අපේ ගමන කුමක්ද, අපේ සමාජ ජීවිතයේ විත්‍ය කුමක්ද කියන එක ගැන අපේ මූ කියන්නේ 815 අපි යටත් විජිතයක් වීම නිසා ඒ සමාජ විකාශනය ඇන හිටුණා. නිදහසත් සමග ආපහුවේ ඒ නූතන ලෝකයක් අපේ ඉතිහාසයත් ඒකාබද්ධ වෙච්ච අනාගතයක් නිර්මාණය කරන්න මම හිතන විදිහට අපේ රටේ දේශපාලන නායකත්වය එදා මෙදා තුර අසමත් වෙලා තියෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් යම් විදිහක දැනුමක් නිර්මාණය කර ගැනීම සඳහා නැත්නම් සමාජ සංවාදයක් ගොඩනැගීම සඳහා ක්‍රියාවලියක තමයි මම නිරත වෙලා හිටියේ. ඉතින් ඒ ක්‍රියාවලියෙම එක්තරා 2015 අපි දැක්කා විශාල ඒ ජනතාවගේ අභිලාෂය කුමක් වුවත් ඒ පිටුපස යම්කිසි ආකාරයකට විජාතික බලවේග රාශියක් ක්‍රියාත්මක වෙච්ච බව. ඒ වෙලාවෙත් එහෙම පක්ෂ දේශපාලනයේ පිළිබඳ අදහසකින් නෙවෙයි මෙදිහත් වීම සිදු කරුණේ. ඒ මෙදිහත් වීම සිදු කරුණේ අපේ රටේ එදා මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියට ඉන්නකොට ඉන්දු ලංකා ගිවිසුම හරහා යම් කිසි ආකාරයකට අපේ රටේ ස්වාධීනත්වය අභියෝගයට ලක් වුණාද 2015 කෙරිච්ච විජාතික මෙදිහත් වීම හරහා එවැනිම කියන්නේ අපේ රටේ ස්වාධීනත්වයට බලපෑම් සහගත මෙදිහත් වීමක් වෙනවා කියලා පෙනිච්ච නිසා දැනිච්ච නිසා තමයි මේ මෙදිහත් වීම කෙරුණේ. ඒ ප්‍රතිඵලයක් හැටියට තමයි යුතුයකම අපි ඉස්සල්ලාම ඒ අවස්ථාවේ යුතුයකම සංවිධානයේ ගොඩ නැගුණේ ඒ සම්බන්ධයෙන් යම් විදිහක සංවාදයක් ගොඩනැගීමේ අරමුණින් යුතුයකම ජාතික සංවිධානයට පෙර මේ ඒ සංවාදයේ මුල් කරගෙන තමයි ගොඩනැගුණේ. ඒකෙදී ආපු ඒ සංවාද ක්‍රියාවලිය ඔස්සේ ඇතිවෙච්ච මතවාදයන් තුළ තමයි යුතුයකම ජාතික සංවිධානයේ ගොඩනැගුණේ. දැන් යුතුයකම සංවාද කවයේ හැටියට තමයි අපි ආරම්භ කරේ සංවාදයේ 2015 මේ මෙදිහත් වීම. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් හැටියට තමයි අද මේ ආකාරයට මහජන ජීවිතයක් හැටියට ඍතු කරන්නත් ඒ ආකාරයට බලාපොරොත්තු වෙච්ච ක්‍රියාදාමයක් නෙවෙයි. හැබැයි අපි රටේ මෙදිහත් වීම රට නිවැරදි කරගන්න බලාපොරොත්තු වෙනවා නම් අපිට විවේචකයන් විතරක් වෙලා බෑ. අපි වගකීම් අරගෙන ඒ රට නිවැරදි කර ගැනීම උත්සාහයක් දැරිය යුතුයි කියන අදහසින් තමයි මේ මෙදිහත් වීම කරන්නේ. හොඳයි ඔබතුමන් කියපු එක කාරණයකින් මම ඊළඟ ප්‍රශ්නයට යමු වෙනවා. 1987 88 89 කාල සීමාවල් තුළදී ඔබ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක් විදිහට ඉඳගෙන මේ රටේ ඒ කියන්නේ ප්‍රගතිශීලී කඳවුරු නියෝජනය කරන යම් කාර්යයක් කරන වගකීමක් දරන තරුණයෙකු එවකට හොඳ තරුණයෙකු බවට පත් වෙලා හිටියා. ඊට පස්සේ යුතුයකම ජාතික සංවිධානය වගේ සිවිල් බලයක් තිබෙනා වූ සංවිධානයක් දේශපාලනයෙන් වියුක්ත වෙච්ච සංවිධානයක් බිහි කරගෙන ඔබ ඒ සංවාද කවය හරහා රටේ ජනතාවට මේ රටේ දේශපාලන සංස්කෘතිය පිළිබඳව සාකච්ඡා කරන්නට අවශ්‍ය කරන වේදිකාව නිර්මාණය කරා. ඇයි එහෙම ඉඳගෙන පූර්ණ කාලින දේශපාලකයෙක් බවට පත් වුණේ? මේ එතනදී ඇත්තටම අපේ දැන් ඒ සංවාදයට මැදිහත් වුණාම අරමුණුනේ රට නිවැරදි මාවතකට යොමු කර ගැනීමනේ. එතකොට 2015 ඉඳන් ඉතිවිච්ච සංවාදය තුල තවශයෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නායකත්වය තුළ
අපි බලාපොරොත්තුනේ ඇත්තටම මේ නිදහසේ පටන් අයාලේ ගිය ගමන වෙනුවට ස්ථිරසාර ජාතික ප්‍රතිපත්තියක් සහිත රජයක්. යම්සි විදිහකට ඒ ජාතික ප්‍රතිපත්තීන් උඩ අපේ රටේ අනාගතය නිර්මාණය කිරීම සඳහා මැදිහත් වීමක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ බලාපොරොත්තුව මම හිතන්නේ මේ රටේ විශාල පිරිසකගේ විශේෂයෙන්ම තරුණ ප්‍රජාව අතර අති දැවැන්ත විදිහට තිබුණා. එවැනි විශ්වාසයක් තිබුණා, එවැනි ප්‍රාර්ථනාවන් තිබුණා. දැන් අපි දන්නවා නොයෙකුත් රටවල හිටපු ජනතාව පවා ඒ ඡන්දය සඳහා මැදිහත් වුණා. ඉතින් ඒක ඊට පෙර ඡන්ද වලට වඩා වෙනස් තත්ත්වයක්. ඉතින් ඊට පස්සේ අපි දැක්කා ගෝඨාභය ජනතුමාගේ ජයග්‍රහණයෙන් පස්සේ මේ රටේ තරුණයෝ අපේ රට ලස්සන කරන්න, නගර අලංකාරය කරන්න ස්වච්ඡාවෙන් ඉදිරියට ආවා. ඊට පස්සේ පුරන් ගුබුරු අස්වැද්දන්න පවා එම නැඹුරුවක් තිබුණා. ඉතින් මේ සියල්ල තුල මම හිතන්නේ ප්‍රකාශයටපත් වෙන්නේ අර නිදහසෙන් පසු අපේ රට ඒ අනාගතය ගැන, ඒ කියන්නේ ඒ අනාගතය යම්කිසි විදිහකට සවිමත් පදනමක් තුල ගොඩනගා ගැනීමේ අපේක්ෂාව. ඉතින් ඒ අපේක්ෂාව එක තමයි අපිත් ඇත්තටම මේ දෙයක්ම කරන්නේ. හොඳයි ඔබතුමාගේ ඒ දැන් ඔබතුමන්ලා අපේක්ෂා කරන කාරණේ නැත්නම් ඔබතුමන්ලා මේ ආණ්ඩුව පිහිටවන්නට ඒකාබද්ධ වෙන අරමුණ සම්බන්ධයෙන් අපි මේ කතිකාව අතරතුරේදී බොහොම පුළුල්ව කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඊළඟ කාරණේ දැන් ඔබතුමන් ඒක තැනකදී කිව්වා මේ අපි බලාපොරොත්තු උනේ කියන කාරණේ. අපි බලාපොරොත්තු උනේ කියන වචනේ පාවිච්චි කරා. අපි බලාපොරොත්තු උනේ කියන තැනින්ම අපිට පැහැදිලි වෙනවා නැත්නම් අපිට ගම්ම්‍ය වෙනවා මන්ත්‍රීතුමනි ඒ බලාපොරොත්තු වෙච්ච දේ වෙලා නැහැ වගේ එකක්. ඉතදුරකට ඔව් ඒක අපිට පිළිගන්න වෙනවනේ. ඉතින් මම හිතන විදිහට නම් දැන් ගෝඨාභය එතවශයෙන් මේක අපේ යුතුයකම සංවිධානයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ මහතා කියන්නේ මේ එතුමා අර නිකායතින් සභාපති හැටියට ඉඳලා විකාලේ එතුමා ඉවත් කරුණා. එතුමා මේ ලිපියකින් කියා සිටිය අර තරුණයෝ චිත්‍රාංගනකොට ස්වච්ඡාවෙන් ඇවිල්ලා රට ලස්සන කරන්න මේ ජනාධිපතිතුමාට අපේ රජයට තියෙන අභියෝගය බොහොම බරපතලයි කියලා. ඒක මේ සැහැල්ලුවෙන් ගන්න එපා කියලා මම හිතන්නේ. ඒක තාම නිවැරදි වූ කියවීමක්. ඒ වෙලාවේ කවුරුවත් ඒක ඒ විදිහට දැක්කේ නෑ මම හිතන්නේ. කියන්නේ ඒ තරම් ප්‍රාර්ථනා සමුදායක් මෙතන තිබුණා. ඒ වෙනුවෙන් කැපවෙන්න විශාල සූදානමක් තිබුණා. තමන්ගේ අනාගතයේම ඒ වෙනුවෙන් යොදවීමේ මේ රටේ තරුණ පරපුරේ වුමනාවක් තිබුණා. ඉතින් මම හිතන විදිහට නම් අද අපිට පාරේ දකින්න ලැබෙන්නේ ඒ ප්‍රාර්ථනාවන් ඉෂ්ට නොවීම පිළිබඳ උන්ගේ ප්‍රතික්‍රියාව. ඒ ප්‍රතික්‍රියාව ගැන යම් විවේචන තියෙන්න පුළුවන්. හැබැයි අපිට පිළිගන්න වෙනවා විවිධ හේතු තියෙන්න පුළුවන්. කොවිඩ් වසංගතය වෙන්න පුළුවන්. නැත්නම් කියන්නේ කොහොමත් කියන්නේ අපි තාමත් මගේ පෞද්ගලික අදහස නම් අපි නිවැරදි මාවත කියන්නේ මුළු සම්පූර්ණ රාජ්‍ය තන්ත්‍රය පිළිබඳව මම හිතන්නේ විශාල බරපතල ගැටලුවක් තියෙනවා කියන එක. ඉතින් ඒ නිසා මේ අභියෝගය අති දැවැන්තයි. ඒක ගැන සැකයක් නැහැ. හැබැයි අපි රජයක් ගත්තා නම් ඒ අභියෝග වලට මුහුණ දීලා ඒ ජනතා අපේක්ෂා ඉෂ්ට කිරීමේ මම හිතන්නේ යුතුයකම අපිට තියෙනවා. ඒ වගකීම තියෙනවා. ඉතින් ඒ නිසාම තමයි අර මම හිතන්නේ ඒ තරුණයෝ අද මේ ජනතුමාගේව ප්‍රශ්න කරන්නේ, මේ ක්‍රමයේ ප්‍රශ්න කරන්නේ ඒ බලාපොරොත්තු ඉෂ්ට නොවීම නිසා. ඉතින් මෙතන විසංවාදයක් තියෙනවා කියන එක අපි පිළිගන්න ඕනේ. අපි ඒකට වහවහ උත්තර හොයන්න ඕනේ. ඔතන මම හිතන්නේ කොතනද වැරදුනේ? නෑ මම දැන් කාරණා දෙකක් තියෙනවා මෙතන. මම හිතන්නේ අපි වෙන වෙනම කියවගත යුතු. කියන්නේ එකක් තමයි ගෝඨාභය ජනතුමාට ගැන දැන් ඔය ජනප්‍රිය සටන් පාඨය වෙලා තින්නේ ගෝහුම් ගෝඨ කියන එකනේ. එතකොට ඒ සටන් පාඨය මම දකින්නේ නම් මූලිකව ගත්තොත් ජනතුමා කෙරෙහි තිබූ අති දැවැන්ත විශ්වාසය යම් ආකාරයකට පළුදු වීමේ ප්‍රතිඵලයක් හැටියට ඒකම මේ 225 මෙපා කියන සටන් පාඨය මම දකින්නේ ඊට වඩා කියන්නේ දැන් පිට ආපහු හැරලා බැලුවොත් එහෙම 2015 ගත්තත් දැන් අපේ ඒ තිබ්බ පක්ෂ ක්‍රමය පරිබාහිරව අපි මේ දැන් මම හිතන්නේ අද මහින්ද රාජපක්ෂ අගමැතිතුමා කියපු ඒ පක්ෂ ක්‍රමයේ පාර්ලිමේන්තුව ඒ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම හැටියට සැලකෙන ආයතන ඒවට පරිබාහිර වෙන මේ රටේ ජනතාව උත්තරයක් කිව්වේ. දැන් ප්‍රධාන පක්ෂ තිබුණා. ඒ පක්ෂවල නායකයෝ හිටියා.
හැබැයි ජනාධිපතිවරණයේ අපේක්ෂකයා බවට පත් වුණේ මෛත්‍රීපාල මම කියන්නේ 2015 මෛත්‍රීපාල සිරිසේන මහතා. එතකොට අර පක්ෂ සම්බන්ධයෙන් ඒ ජනතා විශ්වාසය එහෙම තිබ්බනම් නැත්නම් ඒ පක්ෂ ඒ වගකීම් ඉෂ්ට කරලා තිබ්බනම් එවන්නක් වෙන්න ඉඩක් තියෙද? ඒ කියන්නේ මෙතන වෙනත් අභිලාෂයක් ජනතාව අතරින් ප්‍රකාශයටපත් වෙලා තියෙනව නේද? එතුමා ඡන්දේ රටේ කියන්නේ ජනාධිපතිවරයා කියන්නේ දැන් අපි කියන්නේ ප්‍රධානම තනතුරනේ. ඒකට ජනාධිපතිවරණයට එතුමා ඉල්ලනකොට එක්තරා විදිහකට ගත්තොත් එතුමා නිර්පාක්ෂික අපේක්ෂකෙක්. එතුමා එනකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශයටපත් කරේ එතුමාගේ සමාජයත් අහෝසි කරා කියලා. ඒතකොට එතුමා වෙන පාක්ෂික සමාජිකයෙක් වුණෙත් නැහැ. අනිත් පැත්තට ගත්තොත් එතුමා සර්වපාක්ෂික අපේක්ෂකෙක්. ඒ කියන්නේ සීළු පක්ෂයේ එතුමට ඒ වෙලාවේ ඒ කියන්නේ එක්සත් ජාතික පක්ෂයේද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොටසක් ජනතා මේ ජාතික හෙළවුරුමය දෙමළ ජාතික සන්ධානය ඊට පස්සේ ජනතා විමුක්ති පෙරමුණ එළි නමුණත් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරා. ඒතකොට මේ සීළු පක්ෂවල මුස්ලිම් කොංග්‍රස් එක අපේක්ෂකෙක්. ඉතින් ඒකට වෙනත් විසඳුමක් මේ රටේ ජනතාව හෙව්වා එතෙන්දී. මේ මාදුළු සෝවිධාන්දුරන්ගේ මෙදිහත් වීම දැන් අර ඔබ කියපු මම කියන්නේ මම මේ බෙදීම මේ විදිහටම පිළිගන්නේ නැහැ. කියන්නේ මම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මම පාක්ෂික සමාජිකෙක් වුණේ නැහැ. මම අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ක්‍රියාකාරීකෙක් ක්‍රියා කරා. ඉතින් එතකොට ඒක දේශපාලනද සිවිල්ද කියන එහෙම මම දන්නේ එහෙම කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ කොහොම හරි දැන් මට කියන්න උනුනේ දැන් ඊට පස්සේ ඒකට උත්තරේ හොයාගෙන යනකොට ආපහු අර සියලු පක්ෂ අර සන්දානයේට නැත්නම් මෛත්‍රීපාල සිරිසේන මහතා වටා තියෙන ඒ ගොනුවට එකතු වීම තුළ අපි අලුත් දේශපාලන පක්ෂයක් බිහි කරා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ කියලා. හැබැයි අවසාන වශයෙන් මේ රටේ ආයත් ජනාධිපති අපේක්ෂකයෙක් බවට පත් උනේ එහෙම පක්ෂික නායකයෙක් නෙවෙයි. ආපහු විපක්ෂ ක්‍රමයෙන් එක්තරා විදිහකට පරිබාහිරව ඒ කියන්නේ වියත්මගේ හැටියට වෙන්න පුළුවන්, වෘත්තිකයෙක් හැටියට වෙන්න පුළුවන්, නැත්නම් යුද ජයග්‍රහණ කුමන අපි හේතු මේවා කරන් අවසාන වශයෙන් මේ රටේ නායක තේරීම සඳහා ජනතාව තෝරගත්තේ නැත්නම් මේ දේශපාලන පක්ෂ වලට තමන්ගේ නායකයන්ව පස්සට අරගෙන වෙනත් චරිතයක් ඉදිරිපත් කරන්න වෙලා තිබුණා. ඉතින් මට නම් කියන්නේ අපි මේවා ගැඹුරින් මේ සભ્યත්ව රාජ්‍ය කරා කියන මේ කෘතිය මේක ඇත්තටම 2015 න් පස්සේ 2016 වගේ මට මතක 2016 හරි 2017 ප්‍රකාශයටපත් වෙන්නේ මුණදා සමරසේකර මහතාගේ මේ එතකොට මේ තුල එතුමා දැන් මේ ගෝඨාභය ජනතුමාගේ සංසිද්ධිය සිද්ධ වෙලා නැහැ නේ. හැබැයි එතකොටත් එතුමා කියනවා මේ කෘතිය තුල එතුමා කියනවා දැන් මේ කෘතිය තුල විශේෂයෙන්ම කතා කරන්නේ චීනය අද ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට නැත්නම් ප්‍රධානම රාජ්‍යයක් බවට ආපු ගමන තුල විවිධ අර චීනියත් 1940 ගණන් වල ඉඳන් කියන්නේ මාක්ස්වාදී පිළි අරගෙන සමාජවාදී රාජ්‍ය බවට පත් වෙලා ආපහු එතනින් යම් ආකාරයකට වෙන් වෙලා කෙසේ හෝ කියන්නේ අද වෙනකොට ලෝකයේ ප්‍රධානම රාජ්‍ය බවට පත් වෙලා තියෙනනේ. මේ ආපු ගමන තුල මූලික වශයෙන් මඟ පෙන්විලා තියෙන්නේ චීන සભ્યත්වයෙන් කියන කාරණේ තමයි ඒ සම්බන්ධයෙන් ලියවිච්ච China Rules the World කියන කෘතියේ ඒ දැක්වෙන කරුණු මත ගුණදාස සමරසේකර මහතා කරන සාකච්ඡාව තමයි මේ තුල තියෙන්නේ. ඒතකොට ඒ සාකච්ඡාව තුළ එතුමා දකිනවා එක්තරා ආකාරයකට මේ පක්ෂ ක්‍රමයේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයේ මේ රටේ ජනතාව දැන්ම අමාරන්න අරගෙන තින්නේ කියලා. මේ රටේ ජනතාවට පිළිසරණක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ අර එංගලන්තයෙන් ගෙනල්ලා මෙහි තැල කරපු අපිට ආගන්තුක වෙච්ච මේ දේශපාලන පක්ෂ ක්‍රමය මේ රටට සුගතියක් කළා නැහැ කියන කාරණේ එතුමා මේකේ කතා කරනවා. සහ ජනතාව දැන් මේ පක්ෂ ඉක්මවා ගිහිල්ලා උත්තරයක් හොයනවා කියන කාරණේ. මම හිතන්නේ අපි තාමත් ඒක අවබෝධ කරගෙන නැහැ. දැන් මම හිතන්නේ නම් ගෝඨාභය ජනතුමාව ඒ දිනවීමේ ක්‍රියාවලිය තුලත් ඒ වගේම අද මේ 225ම එපා කියන මේ දැන් ගෝඨාභය ජනතුමා සම්බන්ධයෙන් නම් නිශ්චිත නමක් හරි තියෙනවනේ. දැන් මේ 225 කියන්නේ මමවත් අනිත් 224වත්ම නෙවෙයිනේ. මම වෙනුවට වෙන කෙනෙක්පත් උනත් ඒ සටන් පාටේ එහෙමමනේ. මෙතන තියෙන්නේ මම අපි දකින ආකාරයට නම් අවිඥානිකව හෝ මේ ක්‍රමය පිළිබඳ සම්පූර්ණයෙන්ම විශ්වාසය බිඳ වැටීමක් තමයි. ඒක විවිධාකාරයට ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. වරප්‍රසාද සම්බන්ධයෙන් වෙන්න පුළුවන්, හැසිරීම සම්බන්ධයෙන් වෙන්න පුළුවන්. හැබැයි ඒ ප්‍රකාශයටපත් වීම තුළ අපි හිතනවා මේ රටගේ අනාගතය ගැන හිතන ගැඹුරු දේශපාලන ව්‍යාපාරයක්
මේ ජනතාව ප්‍රතික්ෂේප කරන්නේ මොකක්ද කියන එක ගැන ගැඹුරින් හිතන්න ඕනි කියලා. අපේ අතීත උරුමයත් කියන්නේ මේ නූතන ලෝකයේ අපි ගත කරන ජීවිතයත් සාක්ෂාත් කරන්න පුළුවන්. ඒ කියන්නේ යම් ආකාරයකට තෘප්තිමත් පුරවැසියෙක් බිහි කරන්න පුළුවන්. අපිට අතීතය තුල විතරක් මේ එකට බෙදිච්ච ලෝකයේ තුලම අපි හිතන්නේ තෘප්තිමත් පුරවැසියෙක් බිහි කරන්න පුළුවන් කියලා. හැබැයි අනිත් පැත්තට අපි කොයිතරම් කියන්නේ නූතන ලෝකයේ තියෙන මේ තාක්ෂණය ගෙනාවන් අපේ හදවතට එක බැඳිච්ච ජීවිතයක් නැත්තම් ඒත් මම හිතන්නේ අපේ රටේ තෘප්තිමත් රටවැසියෙක් නැත්තම් පුරවැසියෙක් අපිට බිහි කරගන්න පුළුවන් වෙයි කියලා. ඉතින් මේක තමයි මම හිතන විදිහට දෙවන්ත අභියෝගයක්. හැබැයි මම හිතන විදිහට සැබෑ දේශපාලන නායකයන් මේ අභියෝගය අපි අවුරුදු 2000 ගණනකට වඩා ඉතිහාසයක් තියෙන රටක්. දැන් මේ වගේ ඉතිහාසයක් අඛණ්ඩ ඉතිහාසයක් තියෙන රාජ්‍යයන් ලෝකේ හරිම අල්පයි. දැන් අපි ගොඩක් වෙලාවට අපි ගත්තොත් දෙම රෝම අධිරාජ්‍ය අවුරුදු 500ක් පවතින්නේ නැහැ. එතකොට දැන් නූතන රාජ්‍යයන් ගත්තොත් එහෙම ඇමරිකාවට තාම අවුරුදු 500ක ඉතිහාසයක් නැහැ. ඉතින් එතකොට චීනය ඉන්දියාව කියන එක යටත් විජිතකරණය තුල බිහිවෙච්ච රාජ්‍යයක් මිසක් ස්වභාවිකව ඒ කියන්නේ ඉන්දියානු උපමහද්වීපයේ දේශපාලන පරිණාමය තුල ගොඩනැගිච්ච රාජ්‍යයක් නෙවෙයි. ඒක විවිධ වෙන වෙන රාජ්‍යයන් තිබුණා. දකුණු ඉන්දියාවේ වෙනම රාජ්‍යයන්, උතුරු ඉන්දියාවේ වෙනම රාජ්‍යයන්. මේක යටත් විජිතකරණයේ නිර්මාණය. ඒ විදිහට ගත්තොත් ඈත අතීතයේ පටන් විකාශනයක් තියෙන රාජ්‍යන් හින්දා අපිට දකින්න පුළුවන් ඉන්නේ එකක් චීනය. අනිත් එක ශ්‍රී ලංකාව. මේක මේ අපි හින්දා ආඩම්බර වෙන්න කියනව නෙවෙයි. හැබැයි මේක තමයි ඇත්ත. ඒ කියන්නේ අපේ දුර්වලතාව ගැන අපි ඇත්ත කියනවා වගේම අපේ ඉතිහාසය සම්බන්ධයෙන් අපිට යම් අපේ මුතුන් මිත්තෝ යම් දෙයක් කියන්නේ අනික් ජාතීන්ට නොහැකි වූ දෙයක් කළා තියෙනවා නම් ඒක අපේ කියලා අපි පිළිනුගෙන ඉන්න ඕනෙත් නැහැ. ඒ දෙකම වැරදිනේ. අපි බොරුවක් නිර්මාණය කරනවා නම් අපේ ඉතිහාසය සම්බන්ධයෙන් ඒක යම්සේ වැරදිද? ඒ වගේම අපේ අතීත මුතුන් මිත්තෝ ගොඩනගපු දෙයක් තියෙනවා නම් ඒක බාර ගන්න අකමැති වීමත් මම හිතන්නේ ඒ වගේම වැරදි කියලා. ඉතින් ඒ නිසා එහෙම ගත්තොත් අපිට ඒ කියන්නේ ඒ අතීතය තුල මට කියන්න උනේ විවිධ අවස්ථාවල අපි අභියෝග වලට මුහුණ දීලා අපි ජය අරගෙන තියෙනවා. ඉතින් ජාතීන් මොකේ ලෝකේ මෙතරම් රටවල් තියෙද්දි මෙතරම් ජාතීන් ඉද්දැද්දි මෙතරම් කාලයක් රාජ්‍යයන් පවත්වන ආපු සංඛ්‍යාව අල්පනම් සමහර වෙලාවට අපේ කියන්නේ ඒ අතීත අපේ මුතුන් මිත්තන් කරපු කාර්යභාරය ඉෂ්ට කරන්න බැරි වෙන પરම්පරාවක් අපිට දන්නේ. එතෙන්ට අපි ඇවිල්ලාද දන්නේ. ඉතින් ඒක තමයි අපි හමුවේ තියෙන අභියෝගය. ඒක එසේ නොවේවා කියන එක තමයි අපේ පැතුම. එසේ නොවීම සඳහා දායක විය යුතුයි කියන එක තමයි අපේ අදහස. ඉතින් ඒක අභියෝගය. අන්තිමට දැන් ඔබතුමන් යුතුයකම ජාතික ව්‍යාපාරය සංවිධානය පිහිටවගෙන ඔබතුමන් වර්තමානයේ සභාපති ධූරයේ දරගෙන ඉන්නවා. දැන් මේ වෙලාවේ ඔබට තියෙන විශාල යුතුයකමක්. ඔබ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඒ වගේම ආණ්ඩු පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරයෙක්. ඔබ මා දන්නා තරමින් යම් බලපෑමක් ඔබට කර හැකියාවක් තිබෙනවා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන. දැන් මට ඔක්කොම ඉස්සර වෙලා කියන්න ඔබතුමා දැන් මේ ආණ්ඩුව ඇතුලේ ඉන්නේ තෘප්තිමත්ද? නෑ, ඒ කියන්නේ එහෙම නෙවෙයි. මේ ඔබ අර කලින් මට පොඩ්ඩක් සමාවෙලා ඉඩ දෙන්න පුළුවන්. ඔබ කලින් මගෙන් අහුවා මේ ප්‍රශ්නේ තුනේ කොතනද කියලා. ඒ ප්‍රශ්නේ මම අර මුළු මේක කියන්නේ කිව්වා. හැබැයි නිශ්චිතවම දැන් මේ අපේ රජයේ සම්බන්ධ ප්‍රශ්නේ අපි දකින ආකාරයට නම් ගෝඨාභය ජනතුමා 2019 නොවැම්බර් මාසයේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරා අති විශිෂ්ට විදිහට. ඊළඟ අවුරුද්දේ අගෝස්තු මාසයේ අපි පාර්ලිමේන්තු මැතිවරණය ජයග්‍රහණය කරා. දැන් මෙන්න මේ පාර්ලිමේන්තුවේ 3/2ක බලයක් ලබා ගැනීම දැන් අපිට අත් වශයෙන්ම ශක්ති සම්පන්න රජයක් ගෙන යාම සඳහා වුණත් 3/2ක බලයක් ඕනේ නැහැ. ඇත්තටම දැන් 3/2ක බලයක් ඉල්ලා සිටීම කියන එක යෝජනා කරපු එක ක්‍රියාකාරීකෙක් තමයි මම. දැන් ඇයි අපිට 3/2ක බලයක් ඕනේ උනේ? 3/2ක බලයක් ඕනේ උනේ අපි දැක්ක 2013 මේ 80 දශකයේ ඉඳන් ඉන්දු ලංකා ගිවිසුම අවස්ථාවේ ඉඳන් අපේ රට එක පැත්තකින් ජයජයවර්ධන මහතා සම්මත කරපු ව්‍යවස්ථාවෙම එතුමා බලය වෙනුවෙන් කරපු ඊටාම අපිට කියන්න පුළුවන් ඒක මේ සදාචාරාත්මක නොවන විවිධාකාර වූ ව්‍යවස්ථා සංශෝධන කළා තිබුණා. අර බලය කියන කාරණේ විතරක් අරමුණු කරගෙන. ඊට පස්සේ ඉන්දු ලංකා ගිවිසුමේ ඉඳන්
අපි දකිනවා අර බෙදුම්වාදී වමනාවන් මත අපගේ අර දැන් මේ ඉතිහාසයෙන් නම් මේ රට පවතින ඒකීය රාජ්‍යයක් විදියට මුහුදින් වටවෙච්ච කුඩා දූපත. ඒතර ඒ ඒකීය රාජ්‍ය ක්‍රමානුකූලව දුර්වලන ආකාරයේ 13 වෙනි සංශෝධනයේ නම් පළාත් සභා ව්‍යුහයේ පටන් විවිධාකාර වූ ඊට පස්සේ සිංහල භාෂාවට පනවලා තියෙන විවිධ සීමා කිරීම් වල පටන් විවිධාකාර වූ ව්‍යවස්ථා සංශෝධන 13 වෙනි සංශෝධනයේ ඉඳන් ගෙනල්ලා තියෙන මේ අපේ රටේ මේ රාජ්‍ය ව්‍යුහයේ ක්‍රමානුකූලව දිය කරා හරින්න නැත්නම් විකෘති වෙච්ච ව්‍යවස්ථාවක් අපිට තිබුණේ කියන කාරණේ. දැන් ඒ ආපු බෙදුම්වාදී තර්ජනය අපේ රටට ඒක මහින්ද රාජපක්ෂ ජනතුමාගේ නායකත්වයෙන් අපේ ත්‍රිවිධ හමුදාවල සහ මේ රටේ රටවැසියන්ගේ අතිමහත් දායකත්වයක් තුළ අපි 2009 දී මේ ත්‍රස්තවාදයේ පරාජය කිරීමත් එක්ක ඒ සන්නද්ධ තර්ජනය අපි එක්තරා ආකාරයකට ජය ගන්නවා. හැබැයි ඒ සන්නද්ධ තර්ජනයට සමානුපාතිකව මේ ත්‍රස්තවාදයේ කියන එක අවියක් හැටියට යොදා ගැනීමෙන් දැන් උදාහරණයකට අපි දන්නවා සෙල්ලිසි රටක් වුණත් ඉන්දියාව මේ ත්‍රස්තවාදයට ආධාර උපකාර කළා. ඒ තුල අපේ රටේ ස්වාධීනත්වයට විශාල මෙදිහත්වීම් කරපු ඉතිය. ඒකට ඒ ක්‍රියාවලිය තුල ඒ සන්නද්ධ බලයට කරන කප්පන්ගවීම් හැටියට තමයි මේ විවිධ ව්‍යවස්ථා සංශෝධන සිදු කරලා තිබුණේ. ඒකට ඒ ව්‍යවස්ථාව ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් හැටියට අපි අලුත් කළ යුතු බව නැත්නම් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය බව ඒ වගේම අර ජීආර්ගේ අර බලයේ සඳහා කෑදරකමින් කරපු ඒ කියන්නේ ජීආර්ේ වපුම කරේ නැවත කාටවත් තුනින් දෙකේ බලයක් ලැබෙන්නේ නැත සමානුපාතික ඡන්ද ක්‍රමයේ තුල සහ ඒ ක්‍රමයේ තුල එක්සත් ජාතික පක්ෂයට තමයි සදාකාලිකවම මේ රටේ ඉතිහාසයේ අනුව කරපු ගණනීය කිරීම අනුවයි ඔය නිගමනට එන්නේ. එතකොට මේ ජනාධිපතිවරණේ ජය ගන්න පුළුවන් එවැනි උපකල්පන මත හදපු කියන්නේ ඒක යුක්ති සහගත නැත්නම් සාධාරණ ව්‍යවස්ථාවක් නෙවෙයි. ඒකට මේ ක්‍රියාවලිය නිවැරදි කළ යුතුව තිබුණා. ඒකට ගෝඨාභය ජනාධිපතිතුමාත් සමග අපි 3-2 ජනවරමක් ඉල්ලා සිටියේ ඒ වෙනුවෙන්. ඒතර හැබැයි අවාසනාවකට අපි 3-2 බලයක් එක්ක පාර්ලිමේන්තු බලය පිහිටවපු ගමන් අලුත් ව්‍යවස්ථාව වෙනුවට 20 වෙනි සංශෝධනයක් යෝජනා කෙරුණා. ඉතින් අපි හිතනවා ඔබ කලින් මගෙන් අහුවනේ මේ නොමගේ යෑමේ මුල් අපි ඒ අවස්ථාවෙත් මම හැකියපමණින් උත්සාහ කරා පාර්ලිමේන්තු කණ්ඩායම තුල ඒක නිවැරදි කරගන්න. එන මුලින්ම මේ යෝජනාව වෙනකොට තාමත් මතකයි මහනුවර පැවතිච්ච සම්මන්ත්‍රණයක මහාචාර්ය ජීලි පිරිස් මහතා සහ මම කතිකයන්ුනේ ඒ අවස්ථාවෙත් මම පුදුමයටපත් වුණා මහාචාර්ය ජීලි පිරිස් මහතා කරපු මේවා ගැන. මොකද ඒක සෞභාග්‍ය දැක්මේ තිබ්බ අදහසක් නෙවෙයි. ඒ කියන්නේ දානවේ නිවැරදි කළ යුතුයි කියන කාරණේ තිබුණා. හැබැයි හුදු දානවේ නිවැරදි කිරීමක් ගැන නෙවෙයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒකේ කොටස්කාරයන් හිටිය අපි කතා කරේ. අපි කතා කරේ මේ සමස්ත ව්‍යවස්ථාවෙම ඒකේ රාජ්‍යයට තිබ්බ තර්ජනයන් ඉවත් කරන අර ත්‍රස්තවාදයේ පරාදය කරපු රටේ මුළු මහත් ජනතාවම ඒකරාශී කරන අනාගතයේ වෙනුවෙන් ගමන් කර හැකි ව්‍යවස්ථාවක්. ඒකට ඒ වෙනුවට 20 වෙනි සංශෝධනයේ මූලික යෝජනා කරේ අර දානවය අවශ්‍ය කළා 18ට අපසු යෑම. ඉතින් ඒක මම හිතන විදිහට නම් අපේ රජය කරපු දේශපාලන වරදක්. අපි හැකියපමණින් මේ වෙලාවේ උත්සාහ කරා ඒක නිවැරදි කරගන්න. මූලික වශයෙන්ම කාරණා ගණනාවක් සම්බන්ධයෙන් ඒ කියන්නේ මේ එකක් අර කලින් 19 වෙනි සංශෝධනයෙන් ලැබිලා තිබුණ ඒ කියන්නේ ඊට කලින් වෙච්ච නොමනා පාලනය නිවැරදි කිරීමක් හැටියට එමෙතිවරුන්ගේ උපරිමයේ තිහේ සීමාවක් පැනවිලා තිබුණා. ඊට පස්සේ රාජ්‍ය ඇමති නියෝජ්‍ය ඇමතිවරුන් සඳහා සීමා පැනවිලා තිබුණා. එතකොට දැන් දානව ඉවත් කරලා 18ට යනකොට අර සීමාවුන් ඉවත් වෙනවා. එතකොට මේ සීමාවුන් රැක ගැනීම සඳහා අපි අභ්‍යන්තර අරගලයක් කරා. ඊළඟට විගණනාධිපතිගේ බලය දැන් එයා ලංකාවේනි රජයට 150කට වඩා කොටස් හිමි සමාගම් වල විගණනය කිරීම සඳහා විගණනාධිපති තියෙන බලය ඉවත් ඒ කියන්නේ ඒක දානවෙන් පැනෙව්වේ. ඒතර දානව ඉවත් කරා නම් අප උදාටට ගියා නම් ඒ බලය ඉවත් වෙනවා. ඊළඟට එක්තරා ආකාරයකට අර ඉහළ අධිකරණවල සහ රජයේ ඉහළ තනතුරු සඳහාපත් කිරීම සඳහා මේ සභාවක් පිහිටුවා මේ ජාතික විධායක සභාව නමින් මේ දානවේ මේකක් හැටියට. එතකොට ඒකෙදී අර පක්ෂ විපක්ෂ දෙපාර්ශ්වයේම පාර්ලිමේන්තුවේ ජනාධිපතිතුමත් ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත්
මේ සියලු දෙනා නියෝජනය වෙන සභාවකින් මේ තනතුරුපත් කිරීම තමයි ඒ අදහස උනේ. දැන් ඒ අදහසත් එක්ක මම හිතන විදිහට ඒක කියන්නේ අර පක්ෂ බෙදීමේට ජනතාවගේ තිබ්බ පිළිකුලට මම හිතන අපි හිතන ආකාරයට නම් ඒක නිවැරදි කිරීම සඳහා මේ රටේ ජනතාවගේ අවශ්‍යතාව මත තිබ්බ ඊටම හොඳ පියවරක්. හැබැයි දැන් එතකොට අපි අර දානවය ඉවත් කළා ආපහු 18ට ගියා නම් එතකොට ආපහු ඇති වෙන්නේ අර ඒ ඇති කරපු ක්‍රමේ සම්පූර්ණයෙන්ම විතන් වෙනවා. දැන් මෙතෙන්දී අපි කියන්නේ හැබැයි ඒක අර 2015 පත් වෙච්ච රජයත් මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රනිල් වික්‍රමසිංහ මහතාගේ රජයත් ඒක ඒ ආයතනයේ ගෙනාවට ආයතනට අපව වංචා කරා. මොකද එතන සිද්ධ වුණේ ඒගොල්ලෝ රජය පත් කරගන්න ගමන්ම ඒගොල්ලන්ගේ පාර්ලිමේන්තු බලය පත් කර ගැනීමෙන්ම Tamanටම සහායය දුන්න සම්බන්ධන මහතාව විපක්ෂ නායක කරා. තමන්ගේ බලවේගයේ තමන්ගේ ජනාධිපතිවරයා පත් කරගන්න උදව් කරපු අනුර කුමාර මහතාව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක කරා. එතකොට අර විපක්ෂයට යන්න ඕනේ ඇත්තටම තනතුරු දෙක ගියෙත් හරි විදිහට ගත්තොත් ආණ්ඩු පක්ෂයටමයි. එතකොට දැන් මේක තමයි ලංකාවේ මේ දේශපාලනේ තියෙන ඉතාම ඒ කියන්නේ අර දුගඳහමන ස්වරූපේ. මම එක පක්ෂයකට චෝදනා කරනව නෙවෙයි. සියලු පක්ෂ දැන් ජනතාවගේ යහපත් අභිලාෂයක් ඒ අභිලාෂය වෙනුවෙන් ආයතනෙ පිහිටවල හැබැයි ඒ සම්පූර්ණ මූලධර්මයම කෙලසුවා විපක්ෂ නායක සහ විපක්ෂ ප්‍රධාන සංවිධායක ආණ්ඩු පක්ෂයගෙන්ම පත් කර ගැනීම තුළ. ඊටාම ලේසියෙන් තිබුණා ඒ වෙලාවේ ඒකබද්ධ විපක්ෂ නායකත්වයේ දරපු දිනේෂ් ගුණවර්ධන මහතාව එහි සමාජිකයෙක් කරන්න. අඩුම ගානේ ජනාධිපතිතුමාගේ නියෝජිතය හැටියට හරි. නැත්නම් අගමැති සහ විපක්ෂ නායක එකතු වෙලා පත් කරන නියෝජිත දෙන්නෙක් හිටියා. ඒ නියෝජිතෙන් දෙන්න තිබ්බා. ආණ්ඩු පක්ෂෙම කරගන්න නැතුව විපක්ෂයට සැබෑ විපක්ෂයට. ඒ රජය ඒක වංචා කරා. ඒතකොට ඒ වංචා කිරීම තුළ ඒ ආයතනයේ කිසිම ප්‍රතිඵලයක් නිරටේ ජනතාවට ලැබුණේ නැහැ. ඒතකොට අපේ රජය කරේ ඒක නිවැරදි කරන වෙනුවට දැන් ඒ ආයතනයේ වැඩක් නැති ආයතනයක් වෙලා තිබුණේ වෙනකොට ආපහු 18ට ගිහිල්ලා ඒක අහෝසි කරගත්තා. ඒ වෙනුවට පාර්ලිමේන්තු කවුන්සිලයක් පත් කරා ආපහු ඒ කියන්නේ කතානායක අගමැති හා විපක්ෂ නායක සමාජිකයන් වෙන. හැබැයි ජනාධිපතිතුමා විසින් කළ යුතු තිබුණේ ඒ ආයතනයට අර ඉහළ අධිකරණ වලට පත් කරන අයගේ නම් එහෙම නැත්නම් නීතිපති පොලිස්පති වැනි රජයේ ඉහළ තනතුරු වලට පත් කරන එහෙම නැත්නම් කොමිෂන් සභාවල සමාජිකයන් හැටියට පත් කරන අයගේ නම් දැනුම් දීම විතරයි. අනුමත වීමක් අවශ්‍ය උන්නේ. ඒ දැන් අදටත් මේ 20 වෙනි සංශෝධනය යටතේ පිළිපදලා තියෙන පාර්ලිමේන්තු කවුන්සිලයෙන් ඒ ගැන ඒකට දැනුම් දෙනවා ජනාධිපතිතුමා එච්චරයි. මම ඒ විවාදෙදී දැන් මම ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් වෙලත් මම ඒ විවාදෙදී ඉල්ලා සිටියා. මම ඉස්සලා ආණ්ඩු පක්ෂය ඇතුළේ ඉල්ලා සිටියා. ඒක ප්‍රතිඵලදායක නුනම එළියේ ඉල්ලා සිටියා. කරුණාකරලා මේ කරන සාකච්ඡාව. ඒ කියන්නේ කතානායකතුමාට දැනුම් දුන්නම ජනාධිපතිතුමා එතකොට ඒ කවුන්සිලේ ඉන්න ආගමැතිතුමයි විපක්ෂ නායකතුමයි කතානායකතුමයි සහ තව සමාජිකයෝ දෙන්නේ ඒ සාකච්ඡාව පාර්ලිමේන්තුවට සභාගත කරන්න. එතකොට ඒකේ පාර්ලිමේන්තුව හරහා රටම දැනගන්නවා. එතකොට එතන සාකච්ඡාවක් වුණා නම් අහවල් අධිකරණයේ විනිශ්චයකාර වැඩේට පත් කරන්නේ නුසුදුසෙක් කියලා. එහෙම නැත්නම් නීතිපති හැටියට පත් කරන්නේ නුසුදුසෙක් කියලා. දැන් අද නීතිඥයෝ ප්‍රශ්න කරනවා නීතිපතිතුමාව. එතකොට ඒ අවකාශය නැති කරා නම් මම දන්නේ සුදුසුමද පත් කරේ නැද්ද කියන එක. හැබැයි මම කියන්නේ රජයේ ප්‍රයත්න සඳහා අර අපි අවංකන අපි ඒ කියන්නේ අපි මෙතන යම්සි ආකාරයක අපේ රූකඩ බවට මේ නිරතල පත් කරගන්න දේශපාලන අධිකාරියේ රූකඩ බවට පත් කරගැනීමේ අවශ්‍යතාවයක් නැත්නම් ඒ ක්‍රියාමාර්ග ගත යුතුව තිබුණා. ඉතින් ඒ නිසා අපි අභ්‍යන්තරිකව අපිට කරන්න පුළුවන් උපරිම අරගලේ කරා මම හිතන විදියට මේ රජය පත් කරන්න මෙදිහත් වෙච්ච භික්ෂුන් වහන්සේලා පවා මුරුත්තුට්ටු ආනන්ද හඳුරෝ ඇල්ලේ නායක හඳුරෝ බෙන්ගමින් නාලක හඳුරෝ ආදිවාසී මැදගම හඳුරෝ ආදි වශයෙන් මේ විශාල සංඝ නායකත්වයෙන් ඉඳන් විශාල පිරිසක් මෙදිහත් වුණා. මේ මෙදිහත් වීම තුළ අපි යම් යම් දේවල් නිවැරදි කරගත්තා. හැබැයි අවාසනාවකට අපිට ඒ ක්‍රියාවලිය නිවැරදි කරන්න ලැබුණේ. ඉතින් මම හිතන්නේ එතන ඉඳන් කියන්නේ දැන් මේ රට මුණ දීලා තිබ්බ දැවැන්ත අභියෝගات එක්ක ගත්තම ඒ අවශ්‍ය ප්‍රමුඛතාව දෙක සිද්ධ කරුණේ. දැන් අපි කොරෝනා වසංගතය ඒ අවස්ථාවේදී අවසාන වශයෙන් ජනාධිපතිතුමා අපිට ප්‍රතිඥාවක් දුන්නා 20 වෙනි සංශෝධනය හරහා දැන් දීප්ත පුරවැසියන්ට විරුද්ධ දොරටුව මේකට අපි විරුද්ධ වුණා. අපේ වගන්තියට විරුද්ධව ඡන්දය දෙන්නත් හිටියේ. ඒතකොට ජනාධිපතිතුමා වෙනම අපේ සාකච්ඡාවක් ඇඳවලා ප්‍රතිඥාවක් දුන්නා. වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාව ගෙනෙනවා. මේ කියන්නේ එදා ඉඳන් වසරක් ඇතුළත එතුමාගේ පදවි ප්‍රාප්තිය ඉඳන් වසරක් ඇතුළත මේ නව ව්‍යවස්ථාව ගෙනෙනවා. නව ව්‍යවස්ථාවේදී මේ ප්‍රතිපාදන ඉවත් කරනවා.
ඒ කියන්නේ තමන්ගේ පවුලෙන් පරිගැනීම සඳහා ගෙන ආපු වගන්තියක් හින්දා ඒක සංකේතාත්මක ඉවත් කරන්න අවස්ථාව දෙන්න අපි ඒ නිවැරදි කිරීම වසරක් ඇතුළත නව ව්‍යවස්ථාව ගෙනකොට සිද්ධ කරනවා. ඒ නිසා මේ සඳහා ඉඩ දෙන්න කියලා. වෙයි අපි දන්නවා ඊටමත්ම කනගාටුදායක ආකාරයට ඒ වසර ගිවිල ගියා. නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරුන්නේ. අපි ඉල්ලා සිටි අඩුම ගානේ එහෙමනම් ජනාධිපතිතුමාට විධායක බලයෙන් පුළුවන් නිවැරදි කරන්නනේ. දැන් එතුමාගේ ප්‍රතිඥාව එතුමා අවංක නම් වසරක් ඇතුළත අලුත් ව්‍යවස්ථාව ගෙනල්ලා ඒකෙන් විත්ත ප්‍රෙසිඩන්ට් රටේ නිලතල දරන තියෙන අවස්ථාව හිමි කිරීම කියන ප්‍රතිඥාව එතුමා දුන්නා. එතුමා අපිට කිව්වා එතුමාගේ අධිකරණ ඇමතුමා ලව්ව සභ්‍ය ඇමතුමා ලව්ව පාර්ලිමේන්තුවට ප්‍රකාශයටපත් කරනකොට ඒකත් කරා. පාර්ලිමේන්තුවේ සභ්‍ය ඇමතුමා ඒක පැහැදිලිව එතුමාගේ පිළිතුරු කතාවේ කිව්වා මට ජනාධිපතිතුමා පෞද්ගලික උපදෙස් දුන්නා මේ කාරණේ පාර්ලිමේන්තුවට කියන්නේ කියලා. ඒතර ඊට පස්සේ තමයි අපි ඡන්දය දුන්නේ. ඉතින් එතකොට හැබැයි මේ ප්‍රතිඥාව නොරැකෙනකොට යම් හේතුවකින් අලුත් ව්‍යවස්ථාව ගෙන්න කොරෝනා තත්ත්වයන් නිසා හෝ මම හිතන්නේ කොරෝනා තත්ත්වෙ එච්චර බලපෑමක් වෙනවා කියලා. මොකද අද තියෙන දිනු තාක්ෂණයත් එක්ක රැසීම් තියන්න බැරුණා නම් ඒත් එතුමට තිබුණා එතුමගේ විධායක බලතල පාවිච්චි කළා. ඒ කියන්නේ ඒ ඉඩතල තිබ්බ පළියට පත් කරන්න ඕනේ නෑනේ. ඒ පත් නොකර සිටීමේ පරම යුතුයකමක් තිබුණා එතුමාට දුන්න ප්‍රතිඥාව අනුව මම හිතන විදිහට නම් මේ කාරණේ මූලික වශයෙන් අපේ රට අපේ රජේ සම්පූර්ණයෙන් මේ ජනතාව විශ්වාසය පළුදු කරගන්න බලපෑව කියන එක තමයි මගේ අදහස. හොඳයි අපි අද කතා බහ කරමින් සිටින්නේ මේ රටේ වර්තමාන තත්ත්වය පිළිබඳව අපේ සාකච්ඡාවට අපි කඳවා ගත්තේ වර්තමානයේ ආණ්ඩු පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම යුතුයකම ජාතික සංවිධානයේ සභාපති කිමිදු කුමාරතුංග මහත්මයා. අපි කෙටි විරාමයක් ලබාගෙනම බොහෝ දේවල් තිබෙනවා කතා බහ කරන්නට හමු වෙනවා. අද අපි අද සුලියෙන් කතා බහ කරමින් ඉන්නේ යුතුයකම ජාතික සංවිධානයේ සභාපති වගේම වර්තමාන ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කිමිදු කුමාරතුංග මහත්මයා සමගින් විරාමයට කලින් අපි කතා බහ කරා 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. ඉතින් අනතුරු අපිට කතා බහ කරන්නට පුළුවන්කම තිබෙනවා 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව. මම කිව්වා කාරණයක් තිබෙනවා මුලින්. ඒ තමයි මේ ආණ්ඩුවට 3න් 2ක බලයක් තිබුණා. ඒ වගේම 69 ලක්ෂයක් ජනතාව ජනාධිපතිවරයාව ජනාධිපති ධුරයට පත් කරන්නට ඡන්දය පාවිච්චි කරලා තිබුණා. මුලදී 149ක් තිබුණත් ආණ්ඩුව තමන්ගේ පැත්තට විපක්ෂයෙන් තව മന്ത്രിවරුන් කීප දෙනෙකු එකතු කරගෙන එය 158 දක්වා වැඩි කරගන්නට සමත් වුණා. මෙවැනි බලයක් තියාගෙනත් මේ ආණ්ඩුව අද පත් වෙලා ඉන්න තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට ජනතාවගේ පැත්තෙන් සහ ස්වාධීනව හිතන පුද්ගලයන්ගේ පැත්තෙන් මධ්‍යස්ථ මතධාරීන්ගේ පැත්තෙන් එන එකම චෝදනාව තමයි ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නැහැ. මෙච්චර බලයක් තියාගෙනත් මේ ආණ්ඩුවට නිසි කළමනාකරණයක් නැහැ. ආණ්ඩුවේ ඉන්න හැමෝම ජනාධිපතිවරු වෙන්න හදනවා. ඒක තමයි චෝදනාව. ඒක කෙසේ වෙතත් මම හිතන විදිහට නම් අපිට කියන්නේ රජයක් හැටියට දැන් ඔය ඔබතුමා මුලින් ඇහුවෙත් මගෙන් දැන් ගොඩට ජනාධිපතිතුමා කෙරෙහි සහ පොදුවේ රජයේ කෙරෙහි ඇතිලා තියෙන එක්කෝ ඒ විශ්වාසයේ භංග වීම නැත්නම් තමන්ගේ බලාපොරොත්තු බුද වැටීම සම්බන්ධයෙන් ඒ මම ඔබට කියමින් හිටියේ කියන්නේ 20 වෙනි සංශෝධනයේ පටන්ම එක්තරා ආකාරයකට අපි ඒ ජනතා ප්‍රතිඥා ඉෂ්ට කරන ආකාරයටද කටයුතු කරේ කියන ප්‍රශ්නේ. ඒකට දැන් ඊළඟට ඔබ කිව්ව අර 20 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී മന്ത്രി ධුර වැඩි කර ගැනීම. ඒක උනත් මම හිතන්නේ අපි කතා කරපු ප්‍රතිපත්ති කරපු දේශපාලනයට එකඟද? මම හිතන්නේ නැහැ කියලා. ඒ മന്ത്രി ධුර සංඛ්‍යාව වැඩි කරගත්තු එක. ඔබතුමාට මම ඔබතුමාට චෝදනාවක් කරනවා. ඔබතුමා එහෙම മന്ത്രിවරු විපක්ෂයෙන් බිලිබාගත්තේ ගැන එකඟ වෙන්නේ නැහැ. එහෙම නොකර ඉන්න තිබුණයි කියලා කියනවා. ඔබතුමා ඒම മന്ത്രിවරු ගෙනාවේ ඒ 3න් 2ක් තියෙන ආණ්ඩුවක් බවට මේක පත් කරගෙන මේ 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කරගන්නට. ජනාධිපතිවරයාට මේ සියලු බලතල ටික අතට අරගන්නට. ඉතින් ඔබතුමා ඡන්ද දුන්නා නේද? ඒක හරි ඡන්දය දුන්නා. හැබැයි ඒ කියන්නේ අපි ඒ අවස්ථාව අපේ රජයේ පත්වෙච්ච ගමන් අපේ රජයේ ප්‍රධාන පළවෙනි මූලිකම කාරණේ තමයි 20 වෙනි සංශෝධනයට හැටියට ආවේ. ඉතින් ආණ්ඩු පක්ෂය ඇතුළේ උදේ දන්නවා බිමුණ තරම් අරගලයක් කරාද කියලා. කියන්නේ උදාහරණයකට මේ සම්බන්ධයෙන් මම මගේ මෙදිහත් වීම තුලම මහින්ද රාජපක්ෂ
අගමැතිතුමාට අපි ඒ සම්බන්ධයෙන් පොතක් ලියන්න ඕනේ. අපි වෙනම ආණ්ඩු පක්ෂ රැස්වීමක් ලබාගත්ත මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න. ඒකට එතෙන්දී ජනාධිපතිතුමත් එක්ක දැන් පැයකට වඩා වැඩි කාලයක් අපි ඒ සංවාදයේ හැකිය අයුරින් මෙදිහත් වෙන්න උත්සාහ කර ඇතර මේ මෙදිහත් වීම තුළ තමයි එම්ති සංඛ්‍යාව 30 සීමාව ඊට පස්සේ ওই විගණකාධිපතිගේ බලය ඉවත් කරන්න තිබ්බ සමහර යෝජනා ආදී වශයෙන් සමහර යෝජනා අපිට පරාජය කරන්න පුළුවන්කම ලැබුණේ. දැන් ඔබ අහන ඒ කියන්නේ එතකොට ඊට පස්සේ මම කිව්වා අර ජනාධිපතිතුමා අවසාන වශයෙන් දැන් ওই 20 මේ දිත්තපුරවැසි සම්බන්ධ වගන්තිය සම්බන්ධව ජනාධිපතිතුමා අපිව කැඳවලා වෙනම ප්‍රතිඥාවක් දුන්නා මේ සම්බන්ධයෙන් මම මගේ අධිකරණ එමෙතුමා හරහා පාර්ලිමේන්තුවටත් පාර්ලිමේන්තුවේ රටටත් ප්‍රතිඥාවක් දෙනවා අලුත් වසරක් යන ඉස්සෙල්ලා අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. ඒ ව්‍යවස්ථාවේදී මේ කාරණා ඉවත් කරනවා. මේක මේ తాවකාලික පියවරක් පමණයි කියලා. එතකොට අපි දැන් ඔබට කියන්න පුළුවන් ඒ වෙලාවෙත් විරුද්ධව ඡන්දය දෙන්න තිබුණා කියලා. ඒ වෙලාවේ හැබැයි ඒ වෙලාවේ විරුද්ධව ඡන්දය දුන්න නම් මොකද්ද වෙන්නේ? ඒ කියන්නේ අපි ඒ කාරණෙත් බලන්න ඕනේ. කියන්නේ දැන් ඒ රජයේ ජනාධිපතිතුමා පත් වෙලා රජයේ පත් වෙලා ජනතාවගේ විශාල බලාපොරොත්තුව තිබ්බ මොහොතක්. ඒ මොහොතේ තම්මිට දැන් අද මේ චෝදනාව නගන එක පහසුයි. හැබැයි ඒ මොහොතේ හැමෝගෙම ලැබිච්ච උපදේශ මොකද්ද? ඒ වෙලාවේ හැමෝම ජනාධිපතිතුමත් එක්ක හිටියේ. ඒ වෙලාවේ හැමෝම මේවා කරේ. දැන් ජනාධිපතිතුමත් මෙහෙම ප්‍රතිඥාවක් දෙනවා නම් එතකොට අපිට ජනාධිපතිතුමා ගැනත් පොදුවේ තිබ්බ හැඟීම තමයි එතුමා කියන්නේ කෙලින් කතා කරන ප්‍රතිපත්තිගරුක චරිතයක් කියන එක. ඒතකොට එතුමා තමන්ගේ අධිකරණය අපිට පෞද්ගලිකවත් ඒ ප්‍රතිඥාව දීලා එතුමාගේ අධිකරණයම එතුමා හරහා පාර්ලිමේන්තුවට ඒක හැන්සට් කරලා තියෙනවා ඒ ප්‍රතිඥාව. එතකොට අපිට ඒක ඒ වෙලාවේ එහෙම විශ්වාස කරන්න හේතුවක් තිබුණේ නැහැ. ඒ වෙලාවේ යම් හේකින් අනිත් පැත්තට අද ආපහු බලනකොට මම කියන්නේ එදා අපි මෙහෙම හිතුවේ නැහැ. හැබැයි අපි අද ආපහු හැරලා බලනකොට අපි එදා විරුද්ධ වුණා නම් එදා මේ කටයුත්ත රජය අර්බුදයට ගියා නම් බාගලට අද වෙනකොට මේ චෝදනාව රට සම්පූර්ණයෙන් අස්ථාරුයි මේ චෝදනාවේ වගේ උත්තරකාරයෝ අපි වෙන්න තිබුණා. කියන්නේ ජනාධිපතිතුමා 9 ලක්ෂයක් ඡන්දෙ දීලා තියෙන වෙලාවේ ඒ විශ්වාසය පිළි අරගනිමින් කටයුතු නොකිරීම පිළිබඳව චෝදනා කරුවා අපි වෙන්න තිබුණා. ඒ කියන්නේ එතන ගැටලුව තිබුණේ ජනතාව නායකත්වයට විශ්වාසය උඩ වරමක් දීලා තිබ්බා. ඒ නායකත්වයේ යුතුයකම අපි අභ්‍යන්තරිකව අපිට පෙන්වලා දෙන්න පුළුවන් උපරිමයෙන් අපි උත්සාහය දරුවා. ඇත්ත වශයෙන්ම ඔබ එන්සයිඩ් නිවරම් බැලුවොත් පාර්ලිමේන්තුව තුල කරන කතාවෙත් ඔය පාර්ලිමේන්තු සභාව සම්බන්ධයෙන් පවා දැන් විපක්ෂයේ කරේ විරුද්ධව ඡන්දය දුන්න එක විතරයිනේ. අපි අපේ മന്ത്രി දුර අභියෝගයට ලක් කරගෙනමින් වෙන්න ඕනි සංශෝධන ගැන කතා කරලා තිනවා. මේ ජනතා බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සම්බන්ධයෙන් මෙලිහත් වීම සම්බන්ධයෙන් ඉතින් මම හිතන්නේ මේ කියන්නේ අපි මේ සටන් පාට දෙක වෙන වෙනම බලන්න ඕනි කියලා මේ කලින් වෙච්ච සාකච්ඡාවේ බලනකොට ගෝඨාභය ජනාධිපතිතුමාට කරන චෝදනාත්මක මේක තුල අපි දකින්නේ දැන් මේ විවිධ බලවේග මේකට වෙනස් අර්ථකථන දෙන්න හදන. හැබැයි ජනාධිපති ධූරයේ ප්‍රශ්න කිරීමක් ඒ තුල අපි දකින්නේ ඊට වඩා 2225 ප්‍රශ්න කිරීමක් කෙලින්ම කරනවා. ඉතින් එතකොට මෙතන අපි දකින්නේ නම් අර ඔබ කලින් අහපු ඒ කියන්නේ අර චිත්‍රෙන්දපු තරුණියෝ ගැන ඒ කියන්නේ ඒ තුල තියෙන්නේ රට උඩනගන්න නායකත්වයේ දෙනව නම් අපි කැප වෙන්න ලෑස්ති කියන එකනේ. ඒ තරුණියෝ මේ කියන්නේ ස්වච්ඡාවෙන් ආවේ ඒ ජයග්‍රහණයේ සමරමින් රට ඉදිරියට ගෙන යාම පිළිබඳ යම්කිසි විදිහක ඒ තරුණයන්ගේ බලාපොරොත්තුවක් නේ ලස්සන රටක් කියන එක. ලස්සන ජීවිතයක් ලස්සන රටක් කියන එකේ බලාපොරොත්තු. ඒතකොට ඒ බලාපොරොත්තු අපි ඉෂ්ට කරලා දෙන්න සමත් වුණා. දැන් අද අපි දෙකාගමෙතුමාගේ කතාවේදී ප්‍රකාශයටපත් කරුණා පොහොර සානාධාරය නැවත ලබා දීම සම්බන්ධ. එතෙන් දුන්නත් දැන් අපි ආණ්ඩු පක්ෂය තුළ විවිධාකාරයෙන් මේ ප්‍රශ්නේ කතා කරන්න හැදුවා. අපිට ඒ ඇත්ත වශයෙන්ම හිතා ගන්නත් අපහසුයි. ඒ කියන්නේ කුමන උපදේශ මත කුමන අත්දැකීම් මත ඒ තීන්දුව ගත්තද කියන එක. කියන්නේ අවම වශයෙන් මම කියන්නේ කාබනික ගොවිතැන කියන එක ප්‍රතිපත්තියක් හැටියට කාටවත් විරුද්ධ වෙන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි එතන ඒක ක්‍රියාත්මක වෙච්ච හැටි දැන් උදාහරණයකට මම මේක ඒ අවස්ථාවේදී ප්‍රකාශිතපත් කරලා තිනවා ත්‍රස්තවාදී පරාජය කිරීම සම්බන්ධයෙන්. ත්‍රස්තවාදී පරාජය කිරීම සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජය ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම් වෙච්ච රජය කටයුතු කරේ මොන ආකාරයටද? ජනාධිපතිතුමාගේ 2015 මිතිවන ව්‍යාපාරයේ ප්‍රධානම ප්‍රතිඥාවක් තමයි ත්‍රස්තවාදී තුරන් කරනවා කියන කාරණේ. හැබැයි දිනුපු 2005 මහින්ද රාජපක්ෂ මහත්මයා ජයග්‍රහණය කරාම යුද ප්‍රකාශ කරේ නෑ. එතුමා සාකච්ඡා සඳහා ආරාධනා කරා විවිධ ආකාරයට
අවුරුද්දක් විතර යනකම් අත් වශයෙන්ම රටේ ජනතාවගේ නිකන් ජනාධිපතිතුමා අර පරණ ආකාරයටම ඒ කියන්නේ ත්‍රස්තවාදයට නිසි පිළිතුරු නොදී කටයුතු කරනවාද කියන සැකය ඇති වෙන තරමටම කාලය ගත වුණා. හැබැයි ඒ කාලය තුල අපි දන්නවා අලුතෙන් හමුදාවට තරුණියව බඳව ගත්තා, උන්ට අවි පුහුණුව දුන්නා, අවි ආයුධ ලබා ගත්තා. ඒ පූර්ව සූදානමින් පස්සේ තමයි සටන කෙරුණේ. සටන කරනකොට උනත් හිතු ආකාරයට ප්‍රහාර දීගෙන ගියේ නෑනේ. ක්‍රමානුකූලව අර එක සේනාංකයක් අපි දන්නවා අද හමුදාපතිතුමා නායකත්වයේ දුන්න සේනාංකයේ මන්නාරම දිශාවට කොයිතරම් කාලයක් ගියාද? ඒ කියන්නේ සංග්‍රාම භූමියට ත්‍රස්තවාදීන්ගෙන් රට බේරගනිමින් ඒ විශාල කාලයක් ගියන් පස්සේ තමයි අනිකුත් සේනාංක ඒ දිශානතියන්ට යන්න යෑම ආරම්භ කරුණේ. එතකොට ඒකේ අපිට පේන සම්පූර්ණයෙන්ම සැලසුම් සහගතව ඉලක්කයක් ඇතුව කටයුතු කරලා ලබාගත් ජයග්‍රහණය. ඒක අපිට තේරෙන්නේ නැත්තේ ඇයි ජනාධිපතිතුමා ඒ ක්‍රියාවලියේ ආරක්ෂක ලේකම්තුමා. දැන් මේ කාබනික පොහොර ව්‍යාපෘතියක් සිද්ධ වෙන්න තිබුණේ ඒ ආකාරයට නෙවෙයිද? අපේ අදහස නම් ඒ ආකාරයට දැන් ඒ විදිහට ගත්තොත් එහෙම මේකේ අපි ආර්ථිකය සම්බන්ධයෙන් ගත්තත් අනිකුත් ක්‍රියාවලියේදී අපි දකින්නේ ඒ සම්පූර්ණ ඒ කියන්නේ යම්සි විදිහකට අපි ප්‍රතිපත්ති දාමයක් පිළිගන්නවා නම් ඒ ප්‍රතිපත්ති දාමය සාර්ථක කර ගැනීම සඳහා සැලසුමක් සහ කැපවීමක් අවශ්‍යයිනේ. ඒක අපි අපේ රජෙන් දෙකේ නෑ. ඉතින් අපි කනකාටු වෙනවා. ඉතින් අපි අත්‍යවශ්‍යම අපිට හැකි ආකාරයකින් විශ්ව සංශෝධනය සම්බන්ධයෙන් අපි හිතනවා අපි විපක්ෂයට වඩා මෙදිහත් තීමක් කරා කියලා සම්බන්ධ විශ්ව සංශෝධනය වෙලාවේ ඊට පස්සේ නැගෙනහිර ජැටිය වෙලාවේ ඒකෙදි තමයි අපි පළවෙනි වතාවට මේ කියන්නේ විශ්ව සංශෝධනයේදී අපි වෙනම එතකොට අපේ රජයේ පත් වෙච්ච ගමන් අපි ආණ්ඩු පක්ෂය ඇතුලේ දක්වන විරෝධතාවයන් තුල තමයි සාමූහිකත්වය ගොඩ නැගුණේ. එතකොට ඊට පස්සේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් අපි ඒකාබද්ධව ඒ කියන්නේ ඒ කාරණේ අර අපේ සෞභාග්‍ය දැක්මේ තියෙන ප්‍රතිඥාවෙන් පරිබාහිරව ඉන්දියාවට නැගින්න ජැටිය ලබා දෙන්න යනකොට අපි ප්‍රකාශය කරමු. හිතන්නේ අද පක්ෂ 10 හැටියට නැත්නම් පක්ෂ 11 හැටියට එකමුද වෙලා තියෙන පක්ෂවල මූලික ප්‍රකාශනය වුණේ ඒ අවස්ථාවේදී මේ දෙයක් සිද්ධ වුණේ. ඊට පස්සේ අපි දන්නවා කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් ඒ වසංගතය දැන් එතෙන්දිත් බලන්න අපේ රජයේ කටයුතු කරපු ආකාරය මොන විදිහටද දැන් එතෙන්දිත් මුලින් උත්සාහ කරේ සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ අර අපි අර මුළු රටම වහලා යම් අනතුරක් තියෙනකොට නැත්නම් ඒ ප්‍රදේශය වහලා හඹාගෙන ගිහිල්ලා අර මේ වෛරසය ගෙන යා හැකි එකම රෝගියෙක්වත් සමාජයේ නිදහසේ හැසිරෙන්නේ නැති ආකාරයේ පාලනයක් තියාගන්නනේ අපි උත්සාහ කරේ අපේ රජයේ හැටියට. දැන් අන්තිමට මොකද උනේ? දැන් අපි දන්නවා අපි අදටත් දන්නේ හරියටම කියන්නේ අර ඉන්දියාවෙන් මේ ඇඟලුම් කර්මාන්ත ශාලාව සඳහා ගෙන සේවිකාවන් නිසාද නැත්නම් වෙනත් කාරණයකින්ද මේ රෝගී රට පුරා පැතුරුනේ කියන එක. දැන් ඒ අවස්ථාවේදී ජනාධිපතිතුමා කිව්වා ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා කමිටුවක් පත් කරා කියලා. අදටත් අපි දන්නේ නැහැ අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රට දන්නේ නැහැ. ඇත්තටම කොහොමද ඒක වුනේ කියලා. ඒකට අර විශාල ආර්ථික පාඩුවක් දරාගනිමින් දැන් ඒ පාලනය තියාගත්තා නම් ඒකට ඒක සාර්ථක කරන්න දුබ. ඒකට ඒ සම්පූර්ණ ව්‍යායාමයේ අසාර්ථක වුණානේ යම් කිසි විදිහක නොසලක් ඒ කියන්නේ නොසලකිල්ලක් හෝ නැත්තම් අපි දන්නේ මොකද එතන සිද්ධ වුනේ කියලා. හැබැයි ඒ ප්‍රතිපත්තියට අනුව කටයුතු කෙරුණා නම් එහෙමනම් වෙනත් රටකින් මේ විස බීජ සහිත සේවිකාවන් හෝ එවැනි අය රටේ අභ්‍යන්තරයට එන්න බෑනේ. ඒක කාගේ හෝ අභිමතයේ පරිදි බලහත්කාරකම් මත ඒ කටයුත්ත සිද්ධ වෙලා තියෙනවා. එතකොට එතෙන්දෙත් ඊට පස්සේ කටයුතු කරන්න ගත්තේ කිසිව හෝ රට විරුද්ධව තියාගෙන. ඒකට අර එක මොහොතක් ආවා වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය සේවයේ සීලුම දෙනා කියන සම්පූර්ණ සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටේවි කරුණාකර රට වහන්න කියලා. ඒ වෙලාවෙත් අපි ආණ්ඩු පක්ෂයේ ඉඳිමින්ම අපි ඒ ඉල්ලීම අපිට කරන්න සිද්ධ වුණා. ඒ කියන්නේ අපිට අභ්‍යන්තරයේ කියලා ඒක පිළිගන්නේ නැති වුණාම ජනමාධ්‍ය හරහා අපිට ප්‍රසිද්ධිය කියන්නේ අපි ජනාධිපතිතුමාට යවපු ලිපිය අපිට ප්‍රසිද්ධ කරන්න සිද්ධ වුණා. ඒ තින්දිත් ඔය ගැටුම ආව. ඒ තින්දිත් මම හිතන්නේ අපේ සමහර ඇමතිවරුන්ට අස්වෙන්නේ කියන ජනාධිපතිතුමාගෙන් ඒ ප්‍රතික්‍රියා වුණේ එකට අස්වෙන්නේ කියන එක. ඉතින් ඒ අවස්ථාවේ යම් ආකාරයකට සම්මන්ත්‍රණය වෙමින් කටයුතු කරන. ඉතින් මේ ආකාරයට ඊට පස්සේ දැන් අපි හිතන විදිහට නම් ජනාධිපතිතුමා රදිත්ත පුරවැසියන් සම්බන්ධයෙන් දුන්න ප්‍රතිඥා සියල්ලත් එක්ක මේ බෙසිල් රාජපක්ෂ මහතා දැන් ජනාධිපතිතුමාට බලක්වන්න බැරි වෙන්න පුළුවන් එතුමා മന്ത്രിවරයෙක් හැටියට පත් වෙන එක. හැබැයි ජනාධිපතිතුමාට ඊටාම් පැහැදිලිව එමිති දූරයක් නොදීන්න පුළුවන්කම තිබුණා. අවම වශයෙන් දැන් එතුමා දුන්න කාලය තියෙනවනේ. වසර ගෙයිච්ච අර වසරක තුලත නව ව්‍යවස්ථාව ගේනවා කියපු. දැන් කුමන හෝ හේතුවකින්ද ඒ කාර්ය බාර දුන්නේ නැහැ ගියාකාරමිතාව හෝ කොවිඩ් හෝ කුමන හේතුවකින්ද හරි නව ව්‍යවස්ථාව ගේන්න බැරි වුණා කියමු. හැබැයි එතුමා දුන්න දිනේටම පසුව
තවදුරටත් දිත්ත පෙරේසියන්ට රටේ තනතුරු දරන එක එතුමට වළක්වන්න තිබුණානේ. එතුමට කියන්නේ ඔබ කරුණාකරලා මේ තනතුරු වලින් ඉවත් වෙන්න මම මෙහෙම ප්‍රසිද්ධිය රටට ප්‍රතිඥාවක් දීලා තිනවා. ඉතින් මං හිතන විදිහට නම් මේ සියල්ල يعني එක පැත්තකින් එතුමා ගැන තිබ්බ විශ්වාසය පළදු වෙන්නේ. අනිත් පැත්තෙන් අපේ රජයේ කියන්නේ අර එක දිශානතියක් නැතුව විදාකාර කියන්නේ ඕනම ගමනක් සඳහා යම්සි කියන්නේ නායකත්වයේ කියන එක ඒ ජනතාවත් එක්ක තිබ්බ සංවාදේ ඉතින් මට හිතෙන්නේ නැහැ ඉතින් ඒ තිබ්බ බලාපොරොත්තු අති විශාලයි. කියන්නේ ඊට පෙර පැවති රජයන්ට වඩා දැවැන්ත බලාපොරොත්තු තිබුණා අපේ රජය ගැන. ගෝඨාභය රාජපක්ෂ ජනතුමාගේ නායකත්වය ගැන. මොකද ඒ නායකත්වයේ රටේ ජනතාව දැක්කෙම අර රට වෙනුවෙන් ප්‍රතිඥා ඉෂ්ට කරපු කියන්නේ ත්‍රස්තවාදේ පරාජය කරපු කොළඹ නගරේ ලස්සන කරපු කියන්නේ තීන්දුවක් ගත්තොත් ඒ තීන්දුව වෙනුවෙන් කැප වෙන නායකත්වයක් තමයි මේ රටේ ජනතාව අපේක්ෂා කළේ. මොන හෝ අභාගයකට අපිට පහුගිය අවුරුදු දෙක දිහා හැරලා බැලුවොත් ඒ නායකත්වය අපේ රටට නොලැබිච්ච විත්තිය පිළිගන්න වෙනවා. මම හිතන්නේ දැන් ජනාධිපතිතුමා මහ බැංකුව ආදිය සම්බන්ධයෙන් දැන් ගන්න මේව තුලත් පේන්නේ ඒ නිවැරදි නායකත්වය අපි දෙන්න අසමත් වුණා කියන එක නේ අපේ රජය. දැන් අපි ප්‍රතිපත්තිමය වෙනසකට යමින් තියෙනවා. හැබැයි දැන් මෙතනදී වුණත් අපේ බලාපොරොත්තුව තමයි කියන්නේ අර දැන් උදාහරණයකට අපි හිතනවා දැන් යම් ආකාරයකට රුපියල දැන් බදු සහන ගන්න පළවෙනි කාරණේම තමයි අපිට පිළිගන්න වෙනවා එක්සත් ජාතික පක්ෂ රජය ඊටාම පීඩාකාරී බදු පෙනුව කියන එක පිළිගන්න වෙනවා. ඒක නිවැරදි කළ යුතු තිබුණා. ඒ ගැන කිසිම ගැටලුවක් නැහැ. හැබැයි ඒ සීමාව ඉක්මවා ගියේ නැද්ද? ඒ කියන්නේ අර මම කියන්නේ ලංකාවේ ව්‍යාපාරිකයාට යම් ආකාරයකට තමන්ගේ ව්‍යාපාර දියුණු කරගනිමින් රජයට බදු ආදායම ලබා දෙමින් රට දියුණු කිරීම සඳහා කටයුතු කරන්න අවශ්‍ය දැන් එක්සත් ජාතික පක්ෂයේ තිබ්බ පැතිච්ච රජය රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යම් ආකාරයකට අර මිරිකල්ලා බෙල්ල හිර කළා බදු ගන්න තැනකට යොමු වෙලා තිබුණා නම් ඒකේ සම්පූර්ණයෙන්ම අර කියන්නේ සම්පූර්ණයෙන්ම අනිත් පැත්තට කියන්නේ බදු සහන නොලැබිය යුතු බදු සහනත් ලබා දුන්නා නේද? දැන් දෙවෙනි එක තමයි බදු සහන දීමේ බලාපොරොත්තු තියෙන්නේ අර ව්‍යාපාරික ප්‍රජාවට සක්‍රීය ලෙස මුදල් ආයෝජනය කරලා මේ රටේ රැකියාව උත්පාදනය කරන්න නව නිෂ්පාදන බිහි කරන්න අවශ්‍ය පරිසරය සකස් කරන්නනේ. හැබැයි අපි දන්නවා කොවිඩ් එක්ක ඒ පරිසරය ලංකාවේ තිබුණේ නැහැ. කියන්නේ ඒ කොවිඩ් ඒක රජයේ වරදක් නෙවෙයි. හැබැයි ඒ කොවිඩ් රෝගයත් එක්ක ඒ බලාපොරොත්තු ආකාරයට ලංකාවේ ආයෝජන කරන්න ව්‍යාපාර කරන්න එහෙම තත්ත්වයක් නෙවෙයි කොවිඩ් රෝගයේ පැතිරීමත් එක්ක ඇති වුණේ. ඒ කියන්නේ ඒ වෙනකොට පැවතිච්ච ව්‍යාපාර පවා වසා දමමින් නැත්නම් සීමා කරමින් සේවකයන් එකට සීමා පනවමින් යන්තම් රැකගෙන යෑමේ ක්‍රියාවලියක් නෙතිබුණේ. එතකොට අර බදු ප්‍රතිපත්තිය ගැලපෙනවද ඒකට? එතකොට ඒකට අපිට ඒ වහාම මේක දැකලා ඒක නිවැරදි කරන්න ඕනේ නැද්ද මේ පවතින තත්ත්වයන්ට? අපි එහෙම කරාද? එහෙම සංවේදී වුණාද? එහෙම වෙච්ච බවක් දැක්කේ නෑ අපි. ඉතින් එතකොට දැන් ඩොලර් එක සම්බන්ධයෙන් පවා මම කියන්නේ අපි ඒ කියන්නේ මම කියන්නේ මූලික ප්‍රතිපත්තියක ඉන්නුනේ. හැබැයි දැන් මේ වෙන්නේ මට විශාල බයක් තියෙනවා. අවසාන වශයෙන් මේ අපි අන්ත දෙකකට ගමන් කරමින් ඉන්නවද කියලා. එහෙම වුණොත් අපේ රට තවත් විපතින් විපරිතයට කියන එක තමයි තියෙන බය අපිට තියෙන්නේ. මන්දතුමනි දැන් අපි දන්නවා දේශපාලඥයා කියන චරිතය පිළිබඳව පුද්ගලයා පිළිබඳව විශේෂයෙන්ම පක්ෂයක් නියෝජනය කරමින් මැතිවරණයට ඉදිරිපත් වෙමින් මැතිවරණ දූෂණයේ සිට ඔහු බලයටපත් වෙන ආණ්ඩුව හෝ අනිකුත් පාර්ශවයකට හෝ සහාය දක්වමින් ඔවුන් තමන්ගේ වරදාන වරප්‍රසාද ගැන පමණක්ම හිතලා කටයුතු කරන එක. මේක ජනතාවට තිත්ත වෙලා තිබ්බ කාරණයක්. ඔවුන් අපි පත් කරලා යවන මහජන නියෝජිතයා අපි පත් කරලා යවන පක්ෂය නෙමෙයි ඔය පාර්ලිමේන්තුවේ ගියාම සමහරවිට වාඩි වෙන්නේ. අපේ ප්‍රජාතන්ත්‍රවාදී පරමාධිපත්‍ය බලය සම්පූර්ණයෙන්ම හැල්ලුවට ලක් කරමින් කටයුතු කරන්නේ. පහුගිය කාලේ අපි දැක්කා එතකොට මේ අලුත් ප්‍රවණතාවයක් සියලු විද්වතුන් ඒ වගේම මධ්‍යස්ථ මතධාරීන් සිවිල් සමාජ ක්‍රියාකාරීන් මේ හැම දිනම එකට එකතු වුණා ගෝඨාභය රාජපක්ෂ චරිතය ජනාධිපති ධුරයට පත් කරන්නට. ඔබතුමන්ලත් ඒකේ කොටසක් තමයි යුතුයකම ව්‍යාපාරය කියලා කියන්නේ. එතකොට එළිය කියලා තිබුණා, අනිත් පැත්තෙන් ගියාම වියත්මක කියලා තිබුණා. ඔබතුමන්ලගේ යුතුයකම ජාතික සංවිධානයේ තිබුණා. තවත් කරුණු කණ්ඩායම් ගණනාවක් හිටියා. හැබැයි කොහොමද මේ කණ්ඩායම් මෙවැනි තත්ත්වයක් උදා වෙන බවක් මේ කණ්ඩායම් වල හිටපු විද්වතුන්ට බුද්ධතුන්ට වෘත්තිකයන්ට තේරුණේ නැද්ද?
මේ කියන්නේ මම කියන්නේ මට යුතුයකම සංවිධානයේ සම්බන්ධයෙන් පිළිතුරක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේ ගත්තොත් එහෙම මේ ශක්ති සම්පන්න රාජ්‍යයක් අපේ මේ ව්‍යවස්ථාවක් සඳහා යෝජනා කියන මේ ලියවිල්ල. දැන් මේක අපි මම මහජන නියුක්තියක් වෙන්න ඉස්සෙල්ලා, ඒ කියන්නේ පාර්ලිමේන්තු මැති වෙන්නට ඉස්සෙල්ලා ගෝඨාභය ජනතුමා ජයග්‍රහණය කරන් පස්සේ අපි යුතුයකම සංවිධානයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ ප්‍රසිද්ධ, ඒ කියන්නේ විශාල භික්ෂුන් වහන්සේලා ඇතුළු ජාතික බුද්ධිමතුන් සිවිල් ක්‍රියාකාරිකයන් අය ඉන්න සභාවකදී අපි ජනතුමාට මේක පිළිගන්නවා. ඒක පිළිගැන්වීමේ අරමුණ මේක ක්‍රියාත්මක කරගන්න එකනේ. වෙන කිසිම දෙයක් සඳහා නෙවෙයි. ඒකට අපේ මෙතිවන්න ව්‍යාපාරය තුලත් අපි දිගින් දිගටම මේ රටට ගැළපෙන නව ව්‍යවස්ථාවක් කියන කාරණේ අපි කතා කරා. ඉතින් එතකොට දැන් මේ සම්බන්ධයෙන් 20 වෙනි සංශෝධනයේ ආවම අපි අත් වශයෙන්ම මම කලින් කිව්වා මම ආපහු කියන්න විදිහක් දෙන්නේ අපිට ඒ වෙලාවේ 69 ලක්ෂයක ජනවරමක් තිබ්බ ජනාධිපති කෙනෙක් එක්ක මිදිහත් වෙන්න පුළුවන් මම දකින ආකාරයෙන් නම් උපරිමයට අපි මිදිහත් වුණා. ඒක කාට හරි ඒක විවේචනයක් තියෙනවා නම් අපි ඒකට මුණ දෙන්න ඕනේ. ඒ ගැන ගැටලුවක් නැහැ. හැබැයි මම කියන්නේ දැන් ජනාධිපතිතුමා මගින් අපි අර ඇමතිවරුන්ගේ තිහේ සීමා වෙන්න පුළුවන්, විගණකඩිපති කාර්යභාරය වෙන්න පුළුවන් ආදී වශයෙන් විශාල ප්‍රමාණයක් අපි රැකගත්තා. ඊට අමතරව ditthපුරවේශයක සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් ප්‍රසිද්ධ ප්‍රතිඥාවක් ගත්තා. ඊට පස්සේ මට අර සියලු අර ඉහළ තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් එකඟතාවක් නාවම මම කියන්නේ එතකොට මම පත් වෙලා මාසෙයි නැත්නම් දෙකයි. මගේ ඒ කියන්නේ දැන් ඔබ කියන කාරණේ දෙපැත්තම තියෙනවා. ඒ කියන්නේ මහජන නියුවිතයන් තමන් ලැබිච්ච ජනවරමට පරිබාහිරව කටයුතු කිරීම කියන එක එකක්. අනිත් එක තමයි මේ පක්ෂයක ලේකම්ගේ අධිකාරියට සම්පූර්ණයෙන්ම මහජන මතය යට කිරීමත් මෙතන තියෙනවා. විශාල මේ සමානුපාතික ඡන්ද ක්‍රමය තුල විශාල ගැටලුවක් හැටියට. මොකද දැන් මේකේ මේ දුන්න සෞභාග්‍ය දැක්මට අනුවම කටයුතු කරනවා නම් ගැටලුවක් නැහැ. දැන් අපි පොදුවේ දෙන මේ ප්‍රතිඥාවට පරිබාහිරව රාජ්‍ය නායකයන් නැත්තම් පක්ෂයේ කටයුතු කරනවා නම් අපි මොකද කරන්නේ? මම කියන්නේ දැන් මෙතන හරි පක්ෂයේ ලේකම් ඒ කියන්නේ ඒ දුන්න ප්‍රතිඥාවට පිටින් දැන් මේ ප්‍රතිඥාව හරහා ලබා ඡන්දය නැත්තම් ලබාගත්තු මහජන නියෝජිතයෙක් මේකට පිටින් ගිහිල්ලා වෙනත් පක්ෂයක් එක්ක ගනුදෙනු කිරීම. ඒත් අවශ්‍යම අපි දක්නා කරන්නම් දැන් පසුවෙලි දරව වෙච්ච ආකාරයට මම හිතන්නේ මඩකලපුව දිස්ත්‍රික් අර නැගෙනහිර පළාතේ හිටපු මහඇමතුමා මේක මම හිතන්නේ සමහර රූපවාහිනී නාලිකාවල ප්‍රවෘත්ති වල යවුවා. හරි නැගෙනහිර පළාතේ හිටපු ඒ කියන්නේ මුස්ලිම් කොංග්‍රස් එකේ මහඇමතුමා ඒ මඩකලපුවේ තියෙන උන්ගේ පක්ෂේ රැස්වීමකදී ඔහුගෙන් ප්‍රශ්න කරනවා ඇයි ඔබතුමා 20ට පක්ෂව ඡන්දෙ දුන්නේ කියලා. ඒතකොට එතුමා කියනවා සිල් රාජපක්ෂ මහතායි මුස්ලිම් කොංග්‍රස් එකේ නායකයා රවුෆ් හකීම් මහතායි අනිත් මුස්ලිම් පක්ෂයේ බදුදින් මහතාගේ පක්ෂයේ රිෂාඩ් බදුදින් මහතාගේ පක්ෂයේ වුන් තිදෙනාම හිටපු කරපු සාකච්ඡාවේදී එකඟුණාය ඒ නායකයෝ ඇරෙන්න අනිත් අය මේකට පක්ෂව ඡන්ද දෙන්න. ඉතින් මම අපි හිතනවා ඒක ඇත්ත කියලා. අපි දැක්කා ඊට පස්සේ අර මේ මද වවුනියාවේදී මේ රිෂාඩ් බදුදින්ගේ ඒ ඔය 20 වෙනි සංශෝධනය අනුමත වුණෙන් පස්සේ ඒ වෙනකන් අත්අඩංගු ගිහින් හිටපු රිෂාඩ් බදුදින්ගේ සොහොයුරාව නිදහස් කරනවා. අපමතන් මුදාහරිනවා. ඒතකොට රිෂාඩ් බදුදින් වවුනියාවේ තිබුත් එකකට ගිහිල්ලා ආරක්ෂක රාජ්‍ය මිති වෙච්ච චමල් රාජපක්ෂ මහතාව බදා ගන්නවා. ඉතින් මේක මේ දේශපාලනයේ අපි හිතනවට වඩා ඒකයි මම කියන්නේ තාම අපිරිසිදු. ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් බලාපොරොත්තු නොවිච්ච බලට එතුමා දන්නේ තියෙන්නත් පුළුවන්. මොකද ආපහු අර මේ චෝදනා භික්ෂුන් වහන්සේලා මතු කරාම ආපහු බුදුන් මහතාගේ සොහිරාව ආය අත්අඩංගුවට ගත්තා. ඒ වෙලාවේ හිටපු ඒ ක්‍රියාවලියට මිදෙච්ච පොලිස් මම හිතන්නේ මාධ්‍ය ප්‍රකාශකතුමා තනතුරෙන් ඉවත් කරා. එවැනි මම කියන්නේ මම මේ සියලු දේ දන්නේ නැහැ. මම ඒ ක්‍රියාවලියට ඇතුළත් නැහැ. අපිට පේන්නේ මේ ප්‍රවෘත්ති වල යන අපි මහජන නියෝජිතුන්වත් බොහෝ දේවල් පේන්නේ ඒ මාධ්‍ය හරහා එමනේ සමහර කාරණා. හැබැයි ඉතින් මෙවැනි අවලස්සන දේශපාලනයක් කරනවා. ඒක ගැන කිසිම සැකයක් නෙමෙයි. ජනතාවගේ ඊට තියෙන අප්‍රියාව ගැන ඒ අප්‍රියාව අපිත් කොටස්කාරයෝ. ගැටලුව තියෙන්නේ මේ කාරණා දෙකම තියෙනවා. ඒ කියන්නේ එක්තරා විදිහේ ඔබ කියපු මම කියන්නේ මොනතරම් අපේ රට ඒ කියන්නේ මේ සදාචාරයෙන් පක්ෂ හැටියටත් පුද්ගලයෝ හැටියටත් සදාචාරයක් නැතිවීම තුල ඒ කියන්නේ දැන් මේ මෙතිවන්න මේ ප්‍රතිඥාවට ජනතාවගේ වරම අරගෙන මම മന്ത്രിවරයෙක් හැටියට ඊට එරෙහිව කටයුතු කරනවා නම් ඒක සදාචාර විරෝධී ක්‍රියාවක්.
මේ මෙතිවන්න ප්‍රකාශනයේ මේ ජනවරම ගන්න පක්ෂයේ ලේකම්වරයා මීටරියෝ කටයුතු කරනවා. එතකොට මොකද වෙන්නේ? එතකොට මහජන ජීවිතය හැටියට අපි කොච්චර අසරණ භාවයකටපත් වෙනවද? ඉතින් මේ ගැටලුව ඒ කියන්නේ දැන් මේ ක්‍රියා මේ අපේ මේ ව්‍යවස්ථා යෝජනා තුල මේක අපි මහමෙතුන්ට ඉස්සෙල්ලා ජනතුමාට ඉදිරිපත් කරන්න. ඊට පස්සේ ඒ ඇතිවෙච්ච සංවාදයේ කරුණු භාවිතා කරමින් තවදුරටත් වැඩි දියුණු කළා අපි මේක ඉදිරිපත් කරනවා මේ දැන් ජනතුමා පත් කරන අලුත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීම සඳහා විද්වත් කමිටුවක්. ඒ කමිටුවටත් අපි ඉදිරිපත් කරනවා. දැන් මේක තුල ඇත්තටම අපි යෝජනා කරනවා ග්‍රාමීය මට්ටමින්. කියන්නේ ඊටාම පහළ මේ ජනසම්මුතිවාදී ආයතනයේ හැටියට ගමක වේවා ඉස්සර ගම් සභාවේ ආකෘතිය ලබා ගැනීමෙන් ගමක වේවා නගරයක වේවා ඒ මූලික ආයතනයේ සියලුම පුරවැසියන් කියන්නේ අවුරුදු 18ට වැඩි සියලුම පුරවැසියන් සමාජිකයන් වෙන සභාවන් පිහිටවන්න කියලා. මොකද දැන් මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන එක මේක අපිට ආගන්තුක වැඩක් නෙවෙයි. මේක ලංකාවට ආගන්තුකයි. හරි. මේ යුරෝපයේ අපිට ඒ ක්‍රියාවලිය තවදුරටත් ජනතාවට එහෙම විශ්වාසයක් දෙන දෙයක්ද? දැන් අපි ජනතාව කෙලින්ම සම්බන්ධ කරගත යුතු නැද්ද? මොන මට්ටමින් හරි. ඒතර අපි එතෙන්දී එක යෝජනා කරා. ඊට පස්සේ අපි අර කාරණේදී මම කිව්වා අර රජයේ ඉහළ තනතුරු සම්බන්ධයෙන් අධිකරණ උසාවි වල ඉහළ තනතුරු සම්බන්ධයෙන් ආපහු අපි අර පක්ෂ විපක්ෂ ભેදේ බිඳ වැටෙන නැත්නම් පක්ෂ විපක්ෂ ભેදේ ඉක්මවා යන ව්‍යුහයක් අපි යෝජනා කරා. එතනම 20 වෙනි සංශෝධනයේ එක අහෝසි වෙනකොටත් අපි පාර්ලිමේන්තුව තුළ ඒ කියන්නේ පක්ෂයේ අනුමැතියක් නැතුව පක්ෂ නැත්නම් එරෙහිව අපි ඒ වෙනුවෙන් අදහෙන් සයිඩ් එක බැලුවත් තියෙනවා මගේ කතාවේ. මම ඒකේ ප්‍රසිද්ධිය ඉල්ලා සිටිනවා. රට හැම වෙනම මාධ්‍ය සාකච්ඡා තියලා ඉල්ලා සිටියා. කරුණාකරලා මේකට බල කරන්න. මොකද මේ පහුගිය රජය ඒ ක්‍රියාවලිය අවංකව ඉෂ්ට නොකලට උන් ඒකට වංචා කරාට ඒ සංකල්පය මේ රටේ ජනතාව ප්‍රාර්ථනා කරපු දෙයක්. මේ පක්ෂ විපක්ෂ ભેදයේ ඉක්මවා ගිහිල්ලා රට වෙනුවෙන් කටයුතු කිරීමේ අවශ්‍යතාව. ඒ නිසා අපි ඒ උන්ගේ සභාව පිටු දැකලා අපි පාර්ලිමේන්තු සභාවක් පිහිටවනවා නම් අඩුම ගානේ පාර්ලිමේන්තු සභාව පාර්ලිමේන්තුවට විවෘත කරන්න. හරි? ජනතාවට විවෘත කරන්න මේ සංවාදය දැක ගන්න දෙන්න. හරි? එහෙම වුණා නම් අද මේ නීතිපතිතුමාට මේ ප්‍රශ්නේ එන්න විදිහක් නැහැ නේ. මම කියන්නේ දැන් පක්ෂ විපක්ෂ මේකකින් තුරව මේ ක්‍රියාවලිය වුණා නම් ඒතර එතුමගේ බැඳීම පුද්ගලයෙකුට නෙවෙයි නේද එතකොට. ඒකට රටේ සමස්ත දේශපාලන ප්‍රවාහයටනේ අඩුම තරමින් පාර්ලිමේන්තුවට. ඒ තත්ත්වයට ගේන්න තිබුණා. ඉතින් ඒ නිසා කියන්නේ මේ ජනතාවගේ කියවීම මම කලිමුත් කිව්වා වගේ එක පැත්තකින් තින්නේ ගෝඨාභය ජනතුමා සම්බන්ධයෙන් බලාපොරොත්තු වෙන්නේ ඍජුව ප්‍රතිපත්ති මේ තීන්දුව ගන්න අර රට වෙනුවෙන් රට මුල් තැන තියලා කටයුතු කරන නායකයෙක් පිළිබඳ අදහසක් තිබුණේ. ඒ විශ්වාසයේ පළදුවීමේ ප්‍රශ්නයක් තියෙනවා මේ 20 වෙනි සංශෝධනයේ පටන්ම. විත්තුපුරේෂන් සම්බන්ධයෙන් කටයුතු කරපු ආකාරයේ පටන්ම. ඊට පස්සේ මම කියන්නේ දලෙම දුරයටපත් කරේ සුදුසෙක් දෙකිනගෙන ජනහිතුමා නිපත් කරන්නේ. එතුමා නොකළ යුතු තිබුණා මං හිතන විදිහට නම්. එතුමා අපිට විත්තුපුරේෂකම සම්බන්ධයෙන් දීලා තිබ්බ ප්‍රතිඥාවනුව කොහොමද නොකළ යුතු තිබුණේ. ඉතින් එවැනි විශාල ගැටලු සංඛ්‍යාවක් තියෙනවා. ඊට පස්සේ යම් සිදු ඒ කියන්නේ මතුවෙච්ච එතුමා විසින් නැත්තම් අර වියත් කමිටුවක් විසින් තෝරලාපත් කරපු නිලධාරීන් සම්බන්ධයෙන් දූෂණ චෝදනා මතුනාම අපි අර අපේ මෙතන ව්‍යාපාරය තුල අපි උදාහරණයකට ගත්තේ සිංගප්පූරුවේ හිටපු ලී කුයන් අගමැතිතුමා දූෂණයට විරුද්ධව ගත්ත පියවරනේ. එහෙම පියවර ගෙනුන්නේ නෑනේ. ඒක ආයතනයක දූෂණ චෝදනාවක් මතුනාම ඔහුව තනතුරින් ඉවත් කරලා වෙන ආයතනයකට දානවා. ඒක නැත්නම් අපේ රජෙන් ඒකම ජනතාව බලාපොරොත්තු වුණා කියලා ගෝඨාභය ජනතුමා රජෙන් බලාපොරොත්තු වුණා කියලා. ඉතින් එවැනි මම කියන්නේ අර විශ්වාසයේ බිඳ වැටීම කියන කාරණේ එතන තියෙනවා. ඉතින් ඒක ගොඩනගා ගන්න ජනතුමාගේ යුතුයකමක් තමයි ඒක ගොඩනගා ගැනීම සඳහා සුදුසු පියවර ගන්න එක. හැබැයි ඊට එහා ගිහිල්ලා මෙතන විදිහට මේ ක්‍රමයට අපේ රටේ ජනතාවද ප්‍රශ්න කරමින් ඉන්නවා කියන එක තමයි මගේ අදහස. ඒ කියන්නේ මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන එක දැන් මේකේ අවම වශයෙන් දැන් මේ සමානුපාතික ඡන්ද ක්‍රමයේ තුල තමන්ගේ මහජන නියුතය කවුද කියන එක තෝර බේරගන්න බැරි ජනතාවක් නින්නේ. ඒ කියන්නේ මේ ආසනින් නැති වෙන ඡන්ද ටික එන පාර වෙන ආසනයකින් ගන්න පුළුවන් විවිධ ක්‍රම හරහා. අඩුම තරමින් අර කුඩා ඒකක වලින් නියෝජිතයන් තෝරන ක්‍රමයක්. පොදු අර මහජන මත නියුත වීම සඳහා යම් ප්‍රතිශතයක් පිටුම් පාර්ලිමේන්තුව ගත්තොත් 120ක වගේ ප්‍රතිශතයක් ඒ ජාතික වශයෙන් ලැබිච්ච ඡන්ද ප්‍රතිශතයේ උඩ ඒ පක්ෂ වලට වෙන් කරන එක වෙනම කාරණයක්. හැබැයි අර ජනතාවට ඒක රාශි වෙලා
පාන්දුර මහජන නිවිතට කියන්න පුළුවන් ඉන්න ඕනේ ජනතාවට එකතු වෙලා නැත්තම් පාන්දුර පන්සල් වල නායක හඳුනනට එකතු වෙලා මහත්තයෝ මේක නම් කරන්න එපා හරි නැත්තම් මහත්තයෝ මේක කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ දැන් මේක සම්පූර්ණයෙන්ම අර මොකද්ද අපිට කියන්න පුළුවන් විතන් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මහජනයා හා මහජන නියෝජිතය අතර මේ ඒ ඡන්ද කාලෙදි කෙරෙන සංදර්ශනයෙන් පරිබාහිරව එහෙම ඒ කියන්නේ මහජනයාට අපේ මතය ඔබතුමා ගිහිල්ලා පාර්ලිමේන්තුවේ කියන්නේ මේකයි අපේ මතය කියලා කියන්න පුළුවන්කමක් තියෙන්න ඕනේ. ඉතින් ඒකින්ද කුඩා ඒකක කියන්නේ අර ඒකකේ ජනතාවට තමන්ගේ නියෝජිතයත් එක්ක ඍජු සම්බන්ධයක් තියාගන්න පුළුවන්. මේයි අපේ මහජන නියෝජිතය කියලා කියන්න පුළුවන්. දැන් මේ දිස්ත්‍රික්කයක් තුල සමානුපාතික ඡන්ද ක්‍රමය තුල මේක බිඳ වැටලානේ තියෙන්නේ. ඉතින් අපි එවැනි යෝජනාවලියක් මම කියන්නේ මේක අඩුපාඩු තියෙන්න පුළුවන් මේක අපි ඊටාම මහන්සි වෙලා රටේ විද්‍යුතුන් එක්ක සාකච්ඡා කළා. රටේ ප්‍රධාන භික්ෂුන් වහන්සේලාත් එක්ක සාකච්ඡා කළා. අපි ජනාධිපතිතුමා සම්බන්ධයෙන් යෝජනාවලියක් දුන්නා. ජනාධිපතිතුමාත් මේක ව්‍යත්මක යොමු කරලා තිබුණා මේ සම්බන්ධයෙන් උන්ගේ දැන් අපි උන් එක්කත් කතා කරා. ඒතකොට උන් කිව්ව ඊටාම සුළු සංශෝධන වගේක් විතරයි අවශ්‍යයි කිව්වේ. ඉතින් එවැනි තත්ත්වයක් තුල ඒ ව්‍යවස්ථාව අද නැහැ. දැන් මම දන්නේ අපිට 3-2ක බලයක් නිර්මාණය කරන්න පුළුවන් ඉති කියලා පාර්ලිමේන්තුවේ අලුත් ව්‍යවස්ථාවක් වෙනුයි. ඉතින් ජනතාවෙන් ලැබිච්ච ස්වර්ණමය වරමක් මේ රට නිවැරදි දිශානතිට යොමු කිරීම සඳහා තිබ්බ ස්වර්ණමය මොහොතක් අපේ අතින් ගිලිහී ගියා කියන එක තමයි කනගාටුවෙන් වුණත් පේන්න තියෙන්නේ. හැබැයි ඉතින් රට වෙනුවෙන් අලුතින් මේ අවස්ථාවන් නිර්මාණය කළ යුතුව තිබෙනවා. මොකද අපිට විවේචනයේ පමණක් නෙවෙයි උත්තරේ. දැන් මේ අපේ මේ දිහත් වීමත් ඒ කියන්නේ ඇත්තටම දේශපාලනයේ එක්තරා විදිහකට ජරා ජීර්ණ වූ ශේෂ්ත්‍රයක් හැටියට සැලකෙන මොහොතක අපි දේශපාලන ශේෂ්ත්‍රයට ආවේ. එහෙම කියන්නේ රට වෙනුවෙන් යම් කිසි හෝ යුතුයකමක් ඉෂ්ට කරලා අපේ විද්වතුන් හැටියට නැත්නම් අපේ ඒ කියන්නේ දැනුම නිර්මාණය සම්බන්ධයෙන් අපි කරමින් හිටපු කාර්යභාරය දිගටම කරගෙන යෑමේ අභිලාෂය ඇතුව. හැබැයි ඉතින් මේ මොහොත ඉතාමත්ම අවාසනාවන්ත විදියට අපේ අතින් ගිලිහලා තියෙනවා. හැබැයි ඒ වුණත් දැන් මේ බලාපොරොත්තු වෙච්ච කඩ වෙච්ච තරුණයෝම ගහන කැරල්ල තුල පවා නැවත අවස්ථාවල් මම කියන්නේ ඉතිහාසයේ පුරා නැවත සිද්ධ වෙලා තියෙන හැමනේ. ඉතින් පරිණත දේශපාලන නායකත්වයක නම් ඉදිරි දැක්මක් සහිත දේශපාලන නායකත්වයක නම් පරම යුතුයකම තමයි මේ එළබෙන අවස්ථාවල් රටේ යහපත වෙනුවෙන් යොදා ගැනීම. හිතනවා ඒ සඳහා තාමත් අවස්ථාවක් තියෙනවා කියලා. පන්තුතුමනි මට මම කෙටි විරාමයක් ලබා ගන්න අවස්ථාව උදා කරගන්නවා. ඉන් පසු මට ඔබතුමාගෙන් ඍජුව බොහොම කෙටියෙන් අහන්න තියෙන ප්‍රශ්න කිහිපයක් මේ වර්තමාන තත්ත්වය සම්බන්ධයෙන් අපි ඒ සාකච්ඡාවට යමු මේ කෙටි විරාමයෙන් පස්සේ. අපි අද සුලිය විශේෂ වැඩසටහනින් සාකච්ඡා කරමින් සිටින්නේ වර්තමානයේ රටේ පවතින තත්ත්වය. මේ පිළිබඳව සාකච්ඡාවට අපිත් එක්ක සහභාගී වෙලා ඉන්නේ වර්තමාන ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වගේම යුතුයකම ජාතික සංවිධානයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරන ගෙමිදු කුමාරතුංග මහත්මයා. මම විරාමයට කලින් කිව්වා මට බොහොම කෙටියෙන් අහන්න තිබුණා ඔබගේ ප්‍රශ්න කිහිපයක් කියලා. ඔබතුමා තාමත් ආණ්ඩුවේද? ඒක තමයි මම අර ඔබතුමාගේ හැඳින්වීමත් එක්කත් ඒක කිව්ව යුද්ධ කියන එක කල්පනා කරමින් හිටියේ. අපි පාර්ලිමේන්තුවේදී අර අපේ පක්ෂ 10 හැටියට පහුගිය කාලේ ගුණ වෙච්ච සමාජිකයන් අපි ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයටපත් කරලා තියෙනවා. ඉතින් ඒ අනුව ගත්තොත් අපි ආණ්ඩුව අද ඍජුව නියෝජනය කරන්නේ නැහැ. දැන් ආණ්ඩුව නියෝජනය කරන්නේ නැහැ. ඔව්. එතකොට දැන් ස්වාධීනව කටයුතු කරනවා කියන එකෙත් අපි දකිනවා ආණ්ඩුව ඇතුළෙම එකට හිටපු අය කොටස් කීපයකට බෙදලා ගිහිල්ලා තිබෙනවා. ඔබතුමන්ලා වෙනම යනවා පක්ෂ 10ක් එක්ක ඊළඟට ආණ්ඩුව ප්‍රදර්ශන යාපා හිටපු අමාත්‍යවරයාත් එක්ක කොටසක් යනවා. මේ ඇයි මේ ඒත් එක්කම තවත් ප්‍රශ්නයක් තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තාම කිසිම තීරණයක් අරගෙන නැහැ. දැනුම් දීලා තියෙනවද මොකක් හරි දෙයක්? ඒක තමයි ඒ කියන්නේ දැන් අපි ඇත්තටම දැන් අපේ පක්ෂ 10 හැටියට ගත්තොත් එහෙම අපි එක්තරා ආකාරයකට ගත්තොත් විසිනි සංශෝධනයේ ඇතිවෙච්ච අවුල
අවස්ථාවේ පටන් ඒ කියන්නේ අවස්ථාවේදී අබේරාමිට එකතු වෙච්ච මේ විමල් වීරවංශ මහත්මයා බන්දුල ගුණවර්ධන මහත්මයා තමත් ජීවිත සමගින්නේ හැබැයි ඊට පස්සේ වාසුදේව නායක මහත්මයා ආදි වශයෙන් මේ අපි මේ පක්ෂ 10 හැටියට එකතු වෙලා තියෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ගත්තොත් පක්ෂ 11යි නැත්නම් පක්ෂ 10ක් හැටියට සිටින කොටස ගත්තොත් එහෙම අපි එතන පටන් ඊට පස්සේ නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් මේ කියන්නේ ආණ්ඩුව නිවැරදි කිරීමේ අරගලයක අභ්‍යන්තරිකව හා බාහිරව ක්‍රියාත්මක වෙච්ච පිරිසක් තමයි අපි එකතු වෙලා ඉන්නේ. ඒතකොට දැන් මේක ඇත්ත වශයෙන්ම තරහ විදිහකට ගත්තොත් අපි ජනාධිපතිතුමාගේ නායකත්වයේ පිළි අරගෙන එකතු වෙච්ච පිරිසක් නෙමෙයි. ඒ නායකත්වයේ පිළිබඳ ඒ කියන්නේ ඒ ක්‍රියාකාරකම් වලට අපි නිවැරදි කර ගැනීම අවශ්‍ය වීම තුලනේ අපි මෙහෙම එකතු වෙලා කටයුතු කරන්නේ. මට අනික් අය ගැන මට කරුණු කියන්න අමාරුයි. හැබැයි අපි ගත්තොත් එහෙම අපි ඒ කියන්නේ අපි මහජන මන්ත්‍රී නියෝජිතයන් හිටියට පත් වුණෙන් පස්සේ මම කලින් කිව්වා වගේ පළවෙනිම ප්‍රධාන මේක උනේ 20 වෙනි සංශෝධනය. ඒතකොට 20 වෙනි සංශෝධනයේ අවස්ථාවේදී හැකිතාක් උත්සාහ කරා ඒක නිවැරදි කරගන්න. ඊළඟට වරාය නගර පනතටත් අපි සංශෝධන 4ක් තිලේ සංශෝධන 4න් 3ක් අපිට කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය ලැබිච්ච හින්දා අපිට ඒක මහජන ඉදිරියට ගිහිල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න අවශ්‍ය වුණේ නැහැ. නැගෙනහිර ජැටිය ඊළඟට කොරෝනා වසංගතයේ පැතිරෙන වෙලාවේ අවසානයේදී රට වහන්න නොගිහින් ඉන්න දරපු උත්සාහය කොතලාවල ආරක්ෂක පීඨ පනත මේක අපේ මෙදිහත් වීම තුල නැවතත් සංශෝධන කියන්නේ පසුගිය රජයේ ගෙනල්ලා අපේ ඒකබද්ධ විපක්ෂයේ විරුද්ධතාව නිසා පැත්තකින් තිබ්බ පනත එහෙමම අපේ රජයත් ගෙනාවා. ඉතින් අතට වශයෙන්ම විශාල කියන්නේ අපි මහජනය හැටියට මහජනය වික්ෂිප්ත වෙලා ඉන්න එක අහන්න දැන් නෙමෙයි. මොකද මහජන නිවිදිනට අපිත් වික්ෂිප්ත වුණා. ඇත්තට මේ ඒ පනතම වගන්තියක්වත් වෙනස් නොකරාවම ඉතින් පසුව අපේ විරෝධතාව නිසා ඒ සම්මත කිරීමෙන් තොරව දැන් අපි සංශෝධන බාර දීලා තිබෙනවා. ඒක ඉතින් මේ ආකාරයට මේ සෑම මහජන ජීවිතයේ සම්බන්ධයෙන් ඊට පස්සේ කාබිනික පොහොර පිළිබඳ ගැටලුව මේ සීළු දේවල් වලදී අපි මෙදිහත් වෙලා හැකි ආකාරයෙන් අපි නිවැරදි කිරීම කරගන්න උත්සාහ කරා. ඊළඟට අර මේ සම්පූර්ණයෙන්ම රටේ බල ශක්ති ස්වාධීනත්වයට විශාල අභියෝගයක් වෙන නිව් ෆොරස්ට් මේ ඒ ආයතනයට LNG වලින් විදුලිය නිපදවීම සම්පූර්ණයෙන්ම බාර දෙන්න ගිය අවස්ථාවේදී මෙවැනි මම කියන්නේ මේ ආකාරයට දැන් අපි ඇත්ත වශයෙන්ම 2015 ඉඳන් ඔබ කලින් කියපු කාරණෙත් එක්ක මේක අදාළයි. 2015 ඉඳන් 2019 වෙනකන් අපි ඒ කියන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට එතුමා හිටපු ආරක්ෂක ලේකම් පමණයි. ඊට පස්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙන්න පුළුවන්. මේ ඊට පස්සේ එහෙම නැත්නම් අලුත් ඒ කියන්නේ ශ්‍රී ලංකා බුද්ධජන පෙරමුණ කියන පක්ෂය හැදුවා. මේ පක්ෂයත් එක්ක වෙන්න පුළුවන්. මේ සීළු ආයතනත් එක්ක අපි යම්සි විදියක පොදු සංවාදයක් අභ්‍යන්තරිකව හා බාහිරව පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා 2015 ඉඳන්. ඉතින් එතකොට අපි ඉදිරිපත් කරන මතවාද වලට විශාල ඉඩක් තිබුණා. දැන් මේ අපි මේක ගත්තත් මේ සෞභාග්‍ය දැක්ම ගත්තත් අපේ අදහස් විශාල වශයෙන් ඒ තුල තියෙනවා. ඒකට හැබැයි දැන් 2019 ගෝඨාභය මහත්මයා පත් වුණාට වඩා අර තුනින් දෙකකට ආසන්න පාර්ලිමේන්තු බලයක් එක්ක මහමිතුවරණින් ජයග්‍රහණය කරෙන් පස්සේ ඒ සාකච්ඡාව සම්මන්ත්‍රණය නවතිනවා. හරි පුදුම හැඩක් ඇත්තටම. ඒ කියන්නේ අපිට දේශපාලන නායකයන් එක්ක සතිපතා නැත්නම් සද්දයකට සරය සුජුව එතකන් මේ ප්‍රතිපත්ති සම්පාදනය කියන ක්‍රියාවලිය තුළ අපි දායක වෙලා හිටියා. මේ 20 වෙනි සංශෝධනයනකොට 20 වෙනි සංශෝධනයේ කෙටුම්පත් කරන්න අපේ අදහසක් විමසෙන්නේ නැහැ. කෙටුම්පත තමයි අපිට දකින්න ලැබෙන්නේ. ඉතින් එතකොට අපි ඒ සම්බන්ධයෙන් ඒ සංවාදයේ ඉල්ලා සිටියමත් ඇත්ත වශයෙන්ම ඉතාමත්ම ඒකත් දැන් උදාහරණයකට ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියට අපි ඉල්ලපු ඒ සංවාදයේ අපිට ලබා දෙන්නේ ආණ්ඩු පක්ෂ සංවාදයේ ජී.එල්.පිරිස් මහාචාර්යතුමාගේ සහ අලිසබ්රි අධිකරණමතුමාගේ දේශන දෙකක් සමග තමයි ලබා දෙන්නේ. ඒ තුලත් මේ එතෙන්දී අපිට මේ අලිසබ්රි මහතාගේ ඉදිරිපත් කිරීමත් එක්ක මේ අපේ ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දුන්න කියන්නේ මේ විශාල කියන්නේ ඒකයි මේ කියන්නේ මේ දැන් මෙතරම් ඒ කියන්නේ දැන් අපේ අනුමැතිය ලබා ගැනීමේ ක්‍රියාවලියක් නිසා අපේ හඬට සමන් දීමේ ක්‍රියාවලියක් නෙවෙයි එතෙන්දී ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඇත්තටම දැන් මේකෙදි පවා ඊටම කනකාටුදායකයි. දැන් අලිසබ්රි එමෙතුමා
ඒ වෙලාවේ ප්‍රකාශ කරනවා මේ අර යුද්ධය කියන්නේ කරුණමය වශයෙන් පවා වැරදි දේවල්. උදාහරණයකට එතුමා කියනවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ත්‍රස්තවාදයේ පරාජය කරන්න හරි මට හරියටම වචනේ යුද්ධය ජය ගන්න හරි 18 වෙනි සංශෝධනය හොඳ නම් මොකද්ද 18 වෙනි සංශෝධනයේ වැරද්ද කියලා එතුමා ප්‍රශ්න කරනවා මේ අපේ ආණ්ඩු පක්ෂ රැස්වීමේදී. ඉතින් මම පෙන්වා දෙන්න උත්සාහ කරා මහින්ද රාජපක්ෂ මහතා ත්‍රස්තවාදයේ පරාජය කරන්නේ 18 වෙනි සංශෝධනයේ නෙවෙයි. රජයේ කියන්නේ එක්තරා ආකාරයකට රාජ්‍ය බලතල කප්පාදු කරනු ලැබූ 17 වෙනි සංශෝධනය යටතේ. ඉතින් එතෙන්දී මහින්ද රාජපක්ෂ කියන නායකයාගේ විශිෂ්ටත්වය වෙන්නේ ඒ ඊටාම සීමිත බලතල සංඛ්‍යාවක් තියෙද්දී පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මහජන නියුතිය තැන් සම්බන්ධීකරණය කරගෙන ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන ඔවුන්ගේ සහයෝගය අරගෙන ත්‍රස්තවාදයේ පරාජය කිරීම දක්වා රට මෙහෙවීම. ඒක තමයි ඒ දේශපාලන නායකත්වයේ විශිෂ්ටත්වය. ඉතින් ඒ වෙනුවට සම්පූර්ණයෙන්ම වැරදි කරුණු පාර්ලිමේන්තුවට කියමින්. ඉතින් දැන් මේ සබ්රි මහතා පක්ෂ දේශපාලන ඉක්මවා සිටින උගතෙක් හැටියට පුදුයි දකින්නේ. දැන් එතුමා ඒකින්ද ඉතින් තාම මම කියන්නේ දැන් මේක බැලුවොත් දැන් අද බැලුවොත් එහෙම එතුමා කියන කරුණුත් එක්ක මේ එතුමාගේ ඉදිරිපත් කිරීම දැන් ලැජ්ජ වෙන්න ඕනි කරුණු මේකේ තියෙන්නේ. ඇත්තටම ගත්තම ඉතින් ඒ නිසා අපි ඇත්තටම දන්නේ මේ මම කියන්නේ ඊටම කනගාටුදායකයි දැන් එතුමත් එහෙම මේ මම කියන්නේ එතකොට දැන් අදත් එතුමා මුදල් ඇමති හැටියට කටයුතු කරනවා. ඉතින් මේ මම කියන්නේ මේ ක්‍රියාවලිය ඒ කියන්නේ අර ජනතා විශ්වාසය කෙසේද දැන් අපි ඇත්තටම යම්සි විදිහකට 2015 පරාජය හමුවේ අලුතෙන් මතවාද නිර්මාණය කළ ජනමතයක් නිර්මාණය කරපු සංවිධානයනේ. ඒකට අපිට පවා අවංක නැත්තම් අපිත් එක්කවත් සංවාදයක් නැත්තම් අපි මොකද්ද බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒක විශාල මේක මේ එක පක්ෂයක් ගැනවත් එක නායකයෙක් ගැනවත් නෙවෙයි. يعني දැන් මම හිතන විදිහට මේ ජනතාව පාරට බැහැලා මේ ආකාරයට මේ කරලි ගෙහිමේ අර්ථයත් ඒ සම්පූර්ණයෙන් يعني දැන් 2015 ජනතාව මේ සම්පූර්ණ පද්ධතියින් පරිබාහිරව නායකයෙක් පාලකයෙක් පක්ෂ සියල්ල එකතු කරගත්තු පාලනයක් ඒ හරහා බලාපොරොත්තු වෙන්නේ පොදුවේ රටත් තමන්ගේ ජීවිතයත් ඔසව තබන්නනේ. ඒ බලාපොරොත්තු බිඳ වැටලා තියෙනවා. දැන් ආයෙත් අද ඊට පස්සේ උන් ගෝඨාභය ජනාධිපතිතුමත් එක්ක එකතු වුණා. ඒතකොට ඒ අපේක්ෂාවන් බිඳ වැටීමේ ප්‍රකාශනය තමයි අපිට මේ දකින්න තියෙන්නේ. ඒකින්ද මම හිතන විදිහට නම් රටට අවංකව ආදරය කරන දේශපාලන නායකයන්ට වෙන්න පුළුවන්, බුද්ධිමතුන්ට වෙන්න පුළුවන්, සමාජ ක්‍රියාකාරීකයන්ට වෙන්න පුළුවන් අපේ මෞගම වෙනුවෙන් පිළිතුරු සෙවීමේ විශාල අභියෝගයක් මේ මොහොතේ තියෙනවා. අපි බැලුවොත් එහෙම අපි ඒකාන්තයක ඉඳන් අනිත් අන්තයකට යමින් ඉන්නවා. මේක විතරන් දුරට නිවැරදිද? දැන් අපි මම කියන්නේ දැන් කබ්බාල් මහතාලාගේ නැත්තම් ඒ මම කියන්නේ ආපහු අපේ ආර්ථික ක්‍රියාවලිය එක්තරා විදිහකට ඩොලරේ පාලනය කරමින් ඒ සංවෘතව මේවා කරන්නේ ඒ සඳහා අවංක ප්‍රයත්නයක් දරුවද ඒ ක්‍රමයේද වැරද්ද නැත්නම් ඒ සඳහා සුදුසු පියවර නොගත්තු කේද වැරද්ද? දැන් ඒ වෙනුවට අපි මේ සියල්ල අතහැරලා අපි ආපහු දැන් යන්නේ කොතෙන්ද යන්නේ දැන් මට දැන් දෙනවා නම් තප්පරයක් දැන් මේ අපි දන්නවා මේ අලුත් ආර්ථික දෙදා අලිසබ්බි මෙතුමා එතුමාගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරාම ඔබ තාමත් මුදල් ඇමතිද කියලා එතුමා අර ඊට කලින් ඉල්ලාස්සුනා කියන ප්‍රකාශයක් නිකුත් වුණානේ. එතකොට එතුමා කිව්වා නෑ මං ඉල්ලාස්සුන්නේ නෑ. එතුමට මේ එතුමා ඉල්ලාස්සුනා කියන එක ඉල්ලාස්සෙන් යනවා කියන එක ප්‍රකාශයටපත් වුණාම ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතා කියන්නේ පසුගිය රජයේ මහ බැංකු අධිපතිතුමා කතා කළා එතුමාගෙන් ඉල්ලීමක් කරා කියලා ඉවත් වෙන්න එපා. අපි මේක කොහොම හරි මේ ආර්ථිකය නිවැරදි කළා මේව කරමු. අලිසබ්රි මහතා ඉන්නවා නම් ඒක උන්ට විශාල ශක්තියක් කියලා. ඒකට අපි දන්නවා දැන් ජනාධිපතිතුමා ඔය ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහතාවත් පත් කරලා තිනවා අර මේ ආර්ථික මුල්‍ය මුදලත් සමග කටයුතු කරන ඒ ක්‍රියාවලියේදී ප්‍රතිපත්ති සම්බාධකෙක් වශයෙන්. හැබැයි දැන් අපි ගත්තොත් එහෙම දැන් මගේ අතේ තියෙන්නේ මේ පසුගිය අවුරුදු 10 තුල අපේ රට අර සොයිරිය බෙනුම් කර නිකුත් කළ ණය ලබාගෙන තියෙන ප්‍රමාණය ගත්තොත් එහෙම එතකොට මම කියන්නේ 2014 අග 2015 මුල මහින්ද රාජපක්ෂ මහතා පරාජයටපත් වෙනකොට තිබ්බ අරමුදල් ප්‍රමාණයම ඩොලර් මිලියන 7000කට 7000 වගේ ඒ ප්‍රමාණයම තමයි කුමාරස්වාමී මහතා කියන්නේ
රනිල් වික්‍රමසිංහ මහතා ඒ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පරාජය වෙනකොට يعني කුමාරස්වාමි මහතා මහ බැංකුවේ අධිපතිවරයා හැටියට ඉන්නකොට ආසන්න වශයෙන් සමානයි සංජිත ප්‍රමාණය. හැබැයි මේකේ අපි ගත්තොත් එහෙම මහින්ද රාජපක්ෂ මහතා 2009 ඉඳන් 2014 දක්වා ඒ කරපු සියලු සංවර්ධන කටයුතුත් එක්ක අරගෙන තින්නේ මේ සෛරී බැඳුම්කර වලින් ඩොලර් මිලියන 5000යි ණය. 2015 ඉඳන් 2019 වෙනකන් අවුරුදු 4යි මාස ගාණක් තුල එහෙම රටට දැනෙන්න කිසිම සංවර්ධනයක් නොවි ලබාගෙන තියෙනවා. ඒ කියන්නේ කුමාරස්වාමි මහතාත් ඊට කලින් අර්ජුන් මහින්දන් මහතා එතන පටන් වැඩි කාලයක් කුමාරස්වාමි මහතා මහ බැංකුවේ අධිපති හැටියට ලබාගෙන තිනවා ඩොලර් මිලියන 12000. මහින්ද මහත්මයාගේ 2005 ඉඳන් 2014 වෙනකන් හරි يعني අවුරුදු 6ක විතර කාලයක් අපි දන්නවා රටේ විශාල ඒවා කොයිතරම් වැදගත්ද ඒ ගැන අපිට වාද විවාද කරන්න පුළුවන්. හැබැයි විශාල සංවර්ධන කටයුතු දාමයක් සිද්ධ වෙද්දී අරන් තින්නේ ඩොලර් මිලියන 5යි. ඩොලර් මිලියන 5000යි. හරි කුමාරස්වාමි මහතා යටතේ අරන් තිනවා අපි දකින්න රටේ එහෙම අපිට දකින්න දෙයක් නැහැනේ. අම්බන්තොට පවා වික්කේක මිසක්. එහෙම තියෙද්දි කිසිම ඒ කියන්නේ අධිවේගී මාර්ගයක්වත් නිමා කෙරුන්නේ නැහැ. එහෙම තියෙද්දි 2015 ඉඳන් 2019 වෙනකන් ඩොලර් මිලියන 12000ක් ඒ කියන්නේ මහින්ද මහත්තයා මුළු කාලය තුල ගත්තා වගේ දෙකමාරක් කරන් තිනවා. දැන් එතකොට ඔහු අපේ රජයේ ආර්ථික උපදේශයක් වෙමින් තිනවා. මම කියන්නේ අපි දැන් අසහනයටපත් වෙච්ච ජනතාව යම් ආකාරයකට අතන මම කියන්නේ අපේ ආර්ථිකය මෙහෙවපු නායකයන් කියන්නේ දේශපාලන නායකයන් විතරක් නෙවෙයි. මුල්ලේ වශයෙන් ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්තොත් මහ බණ්ඩාගාරයේ ලේකම්තුමා වෙන්න පුළුවන්, මහ බැංකුවේ අධිපතිතුමා වෙන්න පුළුවන්. ඒ පිරිස වෙනුවට අලුත් පිරිසක් පත් වීම ගැන සතුටු වෙනවා. දැන් මේ මහ බැංකුවේ අධිපතිපදයටපත් වෙච්ච ඒ මහතා සම්බන්ධයෙන් විශාල පිරිසකගේ අවංක චරිතයක් බවට විශ්වාසයක් තියෙනවා. හැබැයි දැන් දැන් මම කියන්නේ සබ්බි මහතාම පාර්ලිමේන්තුවට කියන්නේ දැන්ට වැඩ බලන මුදල් ඇමතුමා පාර්ලිමේන්තුවට කරපු ප්‍රකාශය අනුව මෙහුනේ ප්‍රධාන චරිතයක් මේ කුමාරස්වාමි මහතා නම් ඔහුගේ මේ වාර්තාව ඒ ආකාරයට විශ්වාසයක් ජනිත නොකරන බව නම් කියන්න ඕනේ. දැන් අපි කියන්නේ අපි දන්නවා 70 ඉඳන් 77ට සංයුක්ත ආර්ථිකයක් තුල අර ශ්‍රීමෝ බණ්ඩාරනායක මැතිණිගේ රජය අපේ රට යම් සංවර්ධනයක් කරා ගෙන යාම කියන්නේ ජනතාව විශාල වශයෙන් දුක් විඳා. හැබැයි රට සංවර්ධනයක් කරා ගෙන යාමට විශාල වැඩදායී පියවර වගේක් ගත්තා. 77 ජනතාව Tamanට විඳින්න වෙච්ච දුක් කරදර නිසා ඒ ප්‍රතිපත්තිය ප්‍රතික්ෂේප කළා සම්පූර්ණයෙන්ම විවෘත ආර්ථිකයකට ගියා. දැන් මේ අපේම රජය යටතේ කාන්තේක ඉඳලා ඒ අන්තේ ප්‍රතික්ෂේප කළා ආය අනික් අන්තයට දෙන්නේ. එහෙම පුළුවන් ද රටක් හදන්න. ඉතින් මේවා මම කියන්නේ අපි විරෝධතා මම කියන්නේ අපි විරෝධය දැක්වීම විතරක් නෙවෙයි. අපි කොහොමද අපේ මව්බිමට මාවතක් ගොඩනගන්නේ? දැන් ගෝඨාභය ජනතුමා හරහා බලාපොරොත්තු නියෝග. දැන් එතුමා තීන්දුව අරන් තිනවා. හැබැයි එතුමා මම කියන්නේ දැන් තීන්දුව ගැනීම තුල පවා මම කියන්නේ අපි තාම කල්පනාකාරී විය යුතුයි. දැන් අර අසහනයටපත් වෙලා තිබ්බ ජනතාවත් අප්පුඩි ගහනවා. ඔව්. හැබැයි හරි දෙයක්ද කරන්නේ අපි දන්නේ නැහැ. මම කියන්නේ අපි සමාවෙන්න ඕනි මම ජනීවිතෙක් කියලාත් අපි දන්නේ නැහැ කිව්වට මම කියන්නේ මෙතන බරපතල සංවාදයක් සාකච්ඡාවක් අපේ රටේ අනාගතයේ වෙනින් ගත යුතු මාර්ගය ගැන ඇති යුතුයි කියන එක ගැන කිසිම සැකයක් නැහැ. හොඳයි මන්ත්‍රීතුමනි අපි තවත් කෙටි විරාමයකට ඉක්මනින්ම ගිහින් එමු. ඉන් පස්සේ අපිට තියෙන අවසන් වටේ තවත් ඔබතුමන්ගෙන් පැහැදිලි කරගන්නට අවශ්‍ය කාරණා කිහිපයක් තිබෙනවා. හොඳයි අපි කතා බහ කරමින් ඉන්නේ අද යුතුයකම ජාතික සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කිවිද කුමාරතුංග මහත්මයා සමගින් අපි දැන් අද අගමැතිවරයා කරපු කතාව ඔබතුමන් ඇහුවද? ඔව්. එතුමන් මේ ප්‍රශ්නය පිළිබඳව කතා බහ කරනවා. හැබැයි දැනට මේ රට තුල ඇති වෙලා තියෙන ගෑස් පොලිමටවත් පෙට්‍රල් පොලිමටවත් එහෙම නැත්නම් අනිකුත් තිබෙනා වූ ප්‍රශ්න වලටවත් නිසි විසඳුමක් සොයා ගන්න ආකාරයේ වැඩපිළිවෙලක් ගැන කතා බහ කරන්නේ නැහැ.
නේ ඒකෙන් තමයි කියන්නේ ඇත්තටම අපිට පොඩි කනගාටුවකුත් තියෙනවා. මොකද මහින්ද රාජපක්ෂ කියන්නේ මේ රටේ ත්‍රස්තවාදය පරාජය කරපු නායකයා. ඒ නායකයාට පිටන්නේ නම් ඉතිහාසයේ ගෞරවනීය ස්ථානයක් හිමි යුතුයි කියන එක තමයි අපේ අදහස. හැබැයි අපි දන්නවා දැන් වින්ස්ටන් චර්චිල් තමයි දෙවන ලෝක මහා සංග්‍රාමයෙන් එංගලන්තයට ජයග්‍රහණ ලබා දීම සඳහා නායකත්වයේ දුන් අගමැතිවරයා. එතුමට ඒ යුද ජයග්‍රහණයෙන් පස්සේ දෙවන ලෝක මහා යුද්ධයේ ජයග්‍රහණයෙන් පස්සේ අධි දෙවන්ත ජයග්‍රහණයක් ඒ ජයග්‍රහණයෙන් පස්සේ තිබ්බ මැතිවරණෙදී දේශපාලනින් සමුගන්න සිද්ධ වුණා. ඉතින් මේ නව තත්වයන් කියවීම කියන්නේ දැන් මම හිතන්නේ ඊටාම අවාසනාවන්ත තත්ත්වයක් නේ. දැන් උදාහරණයකට ගෝඨාභය ජනතුමා යම්සි ආකාරයට මිතුන් ගැන දේශපාලන සංස්කෘතියේ වෙනසක් ගැන කියලා බලය ලබා ගත්තයින් පස්සේ අපි ඒ පත් කරපු කැබිනට් එක ගත්තත් ඒ සඳහා හිම යොමුවක් තිබුණේ නැහැ නේ. මම කියන්නේ අපි මේක ගැන ස්වයං විවේචනයක යෙදෙන්න ඕනේ. ඒ එවැනි තත්ත්වයක් තුල මම හිතන ආකාරයට නම් අගමැතිතුමා දැන් කිසියම් පිරිසක් දැන් අපිට මීට සතියකට විතර ඉස්සෙල්ලා අහන්න ලැබුණේ අගමැතිතුමා තමන් ඉල්ලස්සෙන් යන සිද්ධිය වාර්තා කෙරුණනේ. ඒත් වශයෙන්ම අපිට දැනගන්න තියෙන විදිහට එතුමා ඉල්ලස්වීමේදී කරන ප්‍රකාශය පවා ලියන්න පාර දීලා තිබ්බා. ඉතින් වෙනත් අය ආපවතාවක් එතුමාව භාවිතා කරන්න හදනවා නම් යොදා ගන්න හදනවා නම් තම තමන්ගේ දේශපාලන අරමුණු වෙනුවෙන් ඊටාම කනගාටුදායක තත්ත්වයක් හැටියට අපි දකින්නේ. කියන්නේ එතුමා මේ රටට යම්සි විදිහක නායකත්වයක් දුන්න ආදර්ශයක් දුන්න ඒ කියන්නේ ඒ නායකත්වය පිළිබඳ ඉතින් මෙවැනි තත්ත්වයක් තුල මේ රටේ ජනතාවම කියන්නේ දැන් ඇත්තටම කියන්නේ රාජපක්ෂවරු උන්ට විශේෂ කුසලතා තියෙන වෙන්න පුළුවන්. එහෙම තිබුණා වුණත් කරේ සීමාවක් තියෙන්න ඕනේ. කියන්නේ ජනතාවගේ අපේක්ෂාව නෙවෙයිනේ. ඒ එවැනි තත්ත්වයක් තුල විශාල විවේචනයක් ඇති වෙලා තියෙන තත්ත්වයක් තුල එතුමාව පිළිතුර කරගන්න හදනවා නම් නැත්තම් කියන්නේ තමන්ගේ ආරක්ෂාවට එතුමාව යොදා ගන්න හදනවා නම් අපි හිතන්නේ ඒක තම කනගාටු තත්ත්වයක් නොවිය යුතු කාරණයක් කියන එක. මන්ත්‍රීතුමනි දැන් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නටත් කතා බහ වෙනවා. ජනාධිපතිවරයාට දැන් ජනතාවගේ පැත්තෙන් ලොකු බලපෑමක් එල්ල වෙනවා. ගෝටා ගෝ හෝම් කියලා. උන් සටන් පාටේ බෝඩ පත් කරගෙන තිබෙන්නේ ඒක. රට ඇතුළේ විතරක් නෙමෙයි අපි දකිනවා ජාත්‍යන්තරයේත් අපේ සිටිනා වූ ශ්‍රී ලාංකිකයන් මේ සටන් පාටේ අතට අරගෙන ජනාධිපතිවරයාට විරුද්ධව කටයුතු කරනවා. මොකද කියන්නේ ජනාධිපතිවරයාට අත්දැකීමක් නැහැ. ඔහු දේශපාලඥයෙක් විදිහට කටයුතු කරලා නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විදිහටවත් ඉඳලා නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට මේ කළමනාකරණය කරගන්නට නොහැකි කියලා. මේ කාරණේත් එක්ක තමයි එන්නේ දෝෂාභියෝගයට. ඔබතුමන්ලා දෝෂාභියෝගයක් ආවොත් ඉන්නේ කොයි පැත්තේද? මේක එච්චරම සරල නෑ. කියන්නේ අපේ අදහස අනුව මොකද දැන් මම එක කාරණයක් උදාහරණ ප්‍රශ්නෙට දැන් අපි 1815 පදන්නවා උඩරට ගිවිසුම අත්සන් කරා. අපි සිය කැමැත්තෙන් මේ ගිවිසුම අත්සන් කළා. එංගලන්තේ රජුරෝ අපේ රජුරෝ හැටියට පිළිගන්නකම් අවුරුදු 2000ක් තුල විවිධ ජාතීන්ට උනත් නොකඩවා සටන් කළා. අපි ඒත් අපිව ඉලක්ක කරන්න බැරි වෙලා තිබුණේ. දැන් උඩරට ගිවිසුම ගත්තම ඔබ දන්නවා අපේ ඒ නිලමේරුන් සමග අධිකාරම්වරුන් සමග මේ කුමන්ත්‍රණ සිද්ධ කරේ ජොන් ඩොයිලි කියන බ්‍රිතාන්‍ය සිවිල් සේවකයා. ඔහු ලංකාවට ඇවිල්ලා සිංහල ඉගෙනගෙන විවිධ මේ සිංහල ජනතාව සම්බන්ධයෙන් අධ්‍යයනය කළා. ඊට පස්සේ අර රජුරුවන්ව අපි අල්ලගත්තම මේ එතුමාගේ මාලිගාවේ බොහෝ විදේශීය හිස් මත්පැන් බෝතල් තිබුණා කියලා කියනවා. මේ ඔක්කොම ඩොයිලි යවපු. උඩරට ගිවිසුම අත්සන් කරන දවසේ ප්‍රධානම භික්ෂුන් වහන්සේ නමක් ඇඳගෙන ආවෙත් ඩොයිලි දුන්න සිවුරක් කියලා වාර්තා වෙලා තියෙනවා. ඒතකොට අවසාන වශයෙන් ගත්තොත් මේ සියලු පාර්ශවයන් එක්තරා ආකාරයකට කුමන්ත්‍රණයකට හසු වෙලා තියෙනවා. මම කියන්නේ මේ අපේ අඩුපාඩු අපිට අනුන්ගේ කුමන්ත්‍රණ හරි මේ දාලා නිදහසට කාරණයක් නෙවෙයි. අපි මව්බි මිනිමින් අපේ වගකීම අපි ඉෂ්ට කරන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් වගකීම අපි දරන්න ඕනේ. හැබැයි ඒ අතර මේ සමස්ත රටම අස්ථාවර කිරීමේ ක්‍රියාදාමයක අපි දන්නවා
ඉන්දු ලංකා ගිවිසුමින් ඉන්දියාව බලාපොරොත්තු වෙච්ච දේශට උන්නේ නැහැ. ගිවිසුම අත්සන් කළා හමුදාවකුත් එව්වා. හැබැයි මොන හෝ ලංකාවේ අපේ ඒ ජනතාවගේ වාසනාවකට හෝ අපි අවුරුදු 1000 ගණනක් මේ රට ස්වෛරී රටක් හැටියට පවත්වාගෙන යන්න කරපු පුරුදු පුහුණු කිරීම නිසා හෝ කෙසේ හෝ අපිට ඒ අවස්ථාව මගහරින්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම තමයි 2005 වෙනකොට රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රභාකරන් සමග ගිවිසුමක් අත්සන් කරලා තිබුණේ සාමූහික පාලනයක් වෙන්නේ. අත් වශයෙන්ම මේ රට ඒ කියන්නේ අර ස්වෛරීත්වයේ අහිමි වීමේ මොහොතටම ගිහිල්ලා අපි බේරගත්තා හා සමානයි. ඉතින් එවැනි ඉතින් මේ බලවේගවල ක්‍රියාත්මක වීම අපිට හොඳටම පේනවා. මොකද අනාගතයේ වැදගත්ම ලෝක බලතුලනේ මේ මෑතකාලීන අනාගතයේ වෙන්නේ ඉන්දියන් සාගරයේ බව අපි නෙවෙයි ලෝකේ ප්‍රධානම බුද්ධි මණ්ඩලයේ විසින් ප්‍රකාශයටපත් වෙන පරීක්ෂණ වාර්තාවල සඳහන් වෙන කාරණයක්. මේ ඉන්දියන් සාගරයේ බලතුලනේ කියන කාරණේදී අපේ මේ පුංචි රට ඊටාම විශාල වැදගත්කමක් දරනවා. ඉතින් මේ සියලු කාරණා කියන්නේ මම කියන්නේ අපිට කියනවා අර මුණත් එක්කතර කියන්නේ මේ නැහැ කපා ගැනීම සම්බන්ධ. ඉතින් මම කියන්නේ ඒ කියන්නේ ගෝඨාභය ජනතුමාට දුන්න ප්‍රතිඥා ආකාරයට ඉෂ්ට වෙලා නැහැ. ඒක අපි පිළිගන්නවා. මම කියපු කොට කාරණාවල තිබුණේ ඒ සම්බන්ධයෙන් මමත් කරුණු දැක්වුවා. ඒ කියන්නේ අපි පවා ඒ නිසා අසරණ වුණා කියන කාරණේ. අපේ රජය ජනතාවට දුන්න පුරුදු ඉෂ්ට කරන්න අසමත් වෙලා තියෙන්නේ. ඒ ගැන කිසිම සැකයක් නැහැ. අද තවදුරටත් අපි රජයේ කොටස්කාරයෝ නෙවෙයි අපි අම්මාකාරයකට කියන්නේ මම කොහොමත් රජයේ තනතුරක් බැරුවේ නැහැ. හැබැයි අපි ගන්න පියවර මම කලින් අර ආර්ථික සම්බන්ධයෙන් පවා කරුණු දැක්ුවේ අපි ගන්න පියවර තාම බැරෑරුම් ලෙස කල්පනා කළා. මේ නිසා අපේ මෞපිමරි ස්වාධීනත්වයට හානියක් වෙනවද? අපේ අනාගත පරපුරට යම් හෝ ධනාත්මක දෙයක් ලබා දීමට ඒ හරහා අපිට හැකියාවක් ලැබෙයිද කියන කාරණය ගැන මෙතන අපි ගැඹුරින් කල්පනා කරන්න ඕනේ. දෝෂී අභියෝගයක් හෝ සම්බන්ධයෙන් හෝ විශ්වාස භංගයක් ගැනත් මේ දවස්වල කතා කරනවා. අපිට එහෙම කිසිම ලියවිල්ලක් මේ තාක් ඉදිරිපත් වෙලා නැහැ. ඉතින් අපි දකින්නේ නම් අපි අත වශයෙන්ම ජනතුමාටත් මේ ඉල්ලීම කරා ලිඛිතව අර ආණ්ඩු පක්ෂයේ ස්වාධීන වෙච්ච മന്ത്രിවරු සියලු දෙනා නියෝජනය කරමින් අපි යම් ආකාරයකට ප්‍රතිපත්තිගරුක ආදර්ශයක් දිය හැකි අන්තර්කාලීන රජයක් තමයි අපි යෝජනා කරේ. ඒ කියන්නේ ජනතාව පෙළෙන, කියන්නේ මූලිකව ගත්තොත් අපේ සාකච්ඡාවේදී අත වශයෙන් මේක කතා කිරීම මගහැරුණා. ඒ කියන්නේ අද වෙනකොට විදුලිය කියන්නේ මම අර මගේ පාර්ලිමේන්තු කතාවෙත් කිව්වා ආස්වාස ප්‍රස්වාස කරන විදුලිය මේ හුස්ම වගේ. කියන්නේ එතකොට අපි ජනතාවව මම කියන්නේ අධ්‍යාපනය තුල පවා දර භූමිතෙල් මේවාගේ මුගුණ කියලා ගෑස් භාවිතාවේ කොයිතරම් يعني දියුණුවද කියලා අපි ජනතාවට මේව පුරුදු පුහුණු කරලා තියෙන්නේ. දැන් ඊට පස්සේ පහුගිය කාලෙම අපි පොදු ප්‍රවාහන සේවයක් ගැන නෙවෙයි රටේ අවධානය යොමු කරේ. දිගින් දිගටම කියන්නේ ලැබිච්ච හැම අවස්ථාවකම වෙලා තින්නේ කොරෝනා වසංගතය වෙන්න පුළුවන් අර කාර් එකක් කියන එක තමන්ගේ පෞද්ගලික වාහනයක් කියන එක ජීවිතේ එක්තරා විදිහක ජයග්‍රහණයක් බවට පත් වෙනවා. ඒකට ඒ වාහනයට දැන් ඉන්ධන දෙන්න බැරි නම් මම කියන්නේ අපි ජනතාවගේ සිහින හැම එකක් ඒවා සිහින වලට වඩා අත් වශයෙන්ම අද වෙනකොට මූලික අවශ්‍යතාව. ඒවා සපුරන්න බැරි තැනකට රට කියන්නේ රජය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා මම කියන්නේ අපි නිවැරදි අපි යෝජනා කරේ නම් ශනිකව රටක් හැටියට මෙදිහත් වෙලා පාර්ලිමේන්තුවේ රටට ආදරය කරන සීලු දෙනා එකතු වෙලා මේ රජයක් පවත්වාගෙන ඉන්නවෙනක තනතුරු නියම කරන්නේ අපි යෝජනා කරේ සීමිත කැබිනට් මණ්ඩලයක්. ඒ කැබිනට් මණ්ඩලය පවා කැබිනට් කියන්නේ අමාත්‍යවරුන්ගේ වැටුප නොගෙන රට වෙනුවෙන් කටයුතු කරන අමාත්‍ය මණ්ඩලයක්. ඒකට උඩින් අර මේ ක්‍රියාවලියට දායක වෙන සියලු දේශපාලන පක්ෂ නියෝජනය වෙන යම්සි විදිහක ජාතික සභාවක් ප්‍රතිපත්තිමය තීන්දුව ගන්න. කළා මේ රට යම්සි විදිහකට මේ ජනතාවගේ මූලික අවශ්‍යතාවල් ඉෂ්ට කළ හැකි මට්ටමකට ගෙනල්ලා ජනතාවගේ අපේක්ෂා අනුව අලුත් ප්‍රජයක් අලුත් නායකත්වයක් පත් කර ගැනීම සඳහා මේ තිවරණ ක්‍රියාවලියකට යෑම සඳහා ඒක තමයි අපේ යෝජනාවලිය. ඉතින් මම කියන්නේ අපිට දැන් දෝෂාභියෝග ගැන කතා කරන්න පුළුවන්, විශ්වාස භංග ගැන කතා කරන්න පුළුවන්. මම කියන්නේ අනිවාර්යෙන් මේ ක්‍රියාවලිය නිවැරදි විය යුතුයි කියලා කියන එක පේනවනේ. දැන් ඇමති අමාත්‍ය මණ්ඩලයේම ඉල්ලාසීම් ලිපි දුන්නා කියන්නේම
මෙතන අවුලක් තියෙනවා කියන එක පිළිගැනීමක් නේ. ජනතුමා ඒව බාරගත්තා කියන්නේ. ඒ නිසා අවුලක් රට තියෙන්නේ කියන එක ගැන දැන් පිළිගන්නලා ඉවරයි. ඒක ගැන ආයේ වාද කරන්න දෙයක් නැහැ. ආයේ ඒගොල්ලෝමපත් කරලා කරන්න යනවා නම් මෙතන විපතෙන් විපතට යන්නේ. ඉතින් ජනතුමා මේ ප්‍රමාද වූ මොහොතේ හෝ එතුමාට තාමත් රාජ්‍ය නායකත්වයේ තියෙනවා අපේ රටේ ව්‍යවස්ථාව අනුව. ඒ නිසා එතුමා මේ ප්‍රමාද වූ මොහොතේ හෝ මේ අවසාන මොහොත වෙන්න පුළුවන් 12 වෙනි පැය වෙන්න පුළුවන් මේ රට මේ විපතින් මේ රටවැසියන් මුදා ගැනීම සඳහා එතුමා සම්බන්ධයෙන් විශාල බලාපොරොත්තු තියලා ඡන්දෙ දුන්න ජනතාවක් මේ ජීවත් වෙන්නේ. ඒතකොට එතුමාට ඡන්දෙ දුන්න අය පවා එතුමාගෙන් මේ නායකත්වයේ බලාපොරොත්තු වුණා. ඒ නිසා වහාම මේ රට නිවැරදි කරගැනීමේ ක්‍රියාමාර්ගයකට පාර්ලිමේන්තුවේ ඉන්න සියලු කොටස් සමග ඔවුන්ගේ මතයට කන් දීලා අර රට මේ මොහොතේ මුණ දීලා තියෙන අභියෝගයෙන් මුලින්ම ගලවා ගැනීමේ ක්‍රියාමාර්ගයකට යොමු වෙන්න කියන එක තමයි අපේ නම් ඉල්ලීම වෙන්නේ. එලා ඒ තුල ඇති වෙන යම්කිසි විදියක යම් අවකාශයක් නිර්මාණය වුණොත් මොකද මෙතිවරණ තියන්න තරම්වත් අවකාශයක් නෑද? මේ සංවාදයක් කළා දේශපාලන වශයෙන් යම්කිසි විදියක සංවාදයක නිරත වෙලා අනාගත ප්‍රතිපත්තිමාලාව සම්බන්ධයෙන් නායකත්ව සම්බන්ධයෙන් යම්කිසි විදියක එකඟතාවයකට එන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කර ගැනීම සඳහා මේ මූලික අවශ්‍යතා ටික ඉෂ්ට කිරීම සඳහා ස්වේච්ඡාවෙන් කටයුතු කරන පරාර්ථකාමීව කටයුතු කරන රජයක් තමයි අන්තර්කාලීන රජයක් තමයි අපි යෝජනා කරන්නේ. මේ පුනදා සමරසේකර කියන අපි හිතන විදිහට නම් අපේ යුගයේ ප්‍රඥාගේ මේ අවසාන නවකතාව 2019 පළවෙනි සංක්‍රාන්ති සමය කියලා. මේක නවකතාවක්. හැබැයි මේ සංක්‍රාන්ති සමයේ එතුමා මුලම හඳුන්වනවා මේ නෙකෙත් අඳුරන් සංක්‍රාන්ති සමය කියලා කියන්නේ අර කිසිම නැකතක් නැති සුබ කටයුත්තක යෙදීමේ අවස්ථාවක් නැතුව විකල්සිහින් ගත කරන කාලයක් කියලා. එතකොට එවැනි කාලයක්ද අපි මේ ගෙවමින් ඉන්නේ. ඒකට අපේ අර යුතුයකමේ ලසන්ත පෙන්නලා දීලා තිබුණා මේ සම්බන්ධයෙන් ලිපියක මෙවැනි යුගයක වඩාම වැදගත් වෙන්නේ චර්යාව කියලා ආදර්ශය කියලා. එතකොට මම හිතන විදිහට නම් මහජන නියෝජිතයන් හැටියට නැත්නම් සමාජයේ නායකත්වය දෙන හැටියට අපේ පළමු යුතුයකම තමයි මේ මොහොතේ ආදර්ශයක් රටහමියේ තියෙන එක. පුද්ගලිකවත් සාමූහිකවත් රජයක් හැටියටත් මේ ආදර්ශය තුල මේ ජනතාව විඳින පීඩාවන්ගෙන් වුණ ගලවාගෙන අනාගත ලංකාව කියන්නේ විශාල බලාපොරොත්තු සංඛ්‍යාවක් එක්ක තමයි ගෝඨාභය ජනතුමා පත් කරේ. අපි මහජන ජීවිතෙන් හිටපත් කරේ. ඒක එතුමාගෙන් වේවා අපෙන් වේවා අපෙන් වේවා හැබැයි අපේ මව්බිම ඔසවා තැබීම කියන කාරණේ අනිවාර්යයෙන්ම අපි සිදු වෙනවා දැකීම තමයි අපේ පරමාර්ථය. ඒ සඳහා ඕනෑම කැපකිරීමක් කරන්න අපි ලෑස්තියි. අපි 2015 වුණත් අපි යුතුයකම සංවිධානය ගොඩනගාගෙන මැදිහත් වුණේ කිසිම තනතුරක් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. මේ දේශපාලන ගමනක් ගැන ඊනිකක්වත් අදහසක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ඒ වෙලාවේ මේ මව්බිමට සේවයක් කිරීමේ යම් හෝ ඉඩක් තියෙනවනේ. ඒ දායකත්වය ලබා දීම සඳහා තමයි අපි මහජන නියෝජිතයන් වුණේ. ඉතින් අපේ එකම පැතුම මේ තීරණාත්මක මොහොතේ මව්බිම ගත යුතු මාර්ගය ඒ අපේ ඓතිහාසික අත්දැකීම් වලට අනුකූල වෙන විදිහට තෝරා බේරාගෙන මේ විපතෙන් රට මුදවා ගන්න ලැබේවා කියන එක තමයි අපේ පැතුම. හොඳයි, බොහොම ස්තුතියි. අද අපි අපේ අද විශේෂ සූර්ය වැඩසටහන සඳහා ආරාධනා කළේ යුතුයකම ජාතික සංවිධානයේ සභාපති ඒ වගේම වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග මැතිතුමාට බෙහෙවින් ස්තුතියි. වර්තමාන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරන්නට අපේ ආරාධනය පිළිගෙන ඔබතුමන්ට ඔබටත් සියත ආයතනයටත් අපි ස්තුතිවන්ත වෙනවා මේ ආරාධනය සම්බන්ධයෙන් රට හමුවේ මේ අදහස් තැබීමට ලබා දුන්න අවකාශය සම්බන්ධයෙන් බොහොම ස්තුතියි. අපි හෙට දිනේදීත් අද සුලිය විශේෂ වැඩසටහනෙන් හමුවීමට බලාපොරොත්තු වෙනවා. සමුගන්නවා. එසේනම් ඔබට ප්‍රාර්ථනා කරනවා සුවදායි රාත්‍රියක්.